තෙරුවන් සරණයි සියලු දෙනාටම. ප ဋ ාණ ධර්ම සභාව මගින් පවත්වන අභිධර්ම පන්ති මාලාවේ අද අපිට තියෙන්නේ විභංග ප්‍රකරණය පිළිබඳව සාකච්ඡා කිරීම. අද දිනේ අතිපූජනීය කොරතොට වෙස්සබු ස්වාමීන් වහන්සේ වැඩම වන්නේ නැහැ. දුර බැහැර ගමනක් වඩින්න තියෙන නිසා අපි එවනම් තෙරුවන් නමස්කාර කරලා පන්තිය පටන් ගනිමු. අද දිනය 2020 දෙසැම්බර් 13 වෙනි ඉරිදා දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ට අපි සම්බන්ධ වෙන්නේ. අභිධර්ම දේශනාවේ දෙවෙනි ප්‍රකරණය විභංග ප්‍රකරණය පිළිබඳව සාකච්ඡා කරන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. විභංග ප්‍රකරණේ ධම්මාදේ විභංගයයි අපි සාකච්ඡා කරේ. ධම්මාදේ විභංගේ අපි මදක් දුරට සාකච්ඡා කරා. 6 වෙනි අංකයත් මං හිතන්නේ පව් කරා. අපිට තියෙන්නේ අද 7 වෙනි එකේ ඉඳන් සාකච්ඡා කරන්න. සම්මුති දේවා මේ 6 වෙනි අංකයට අපි නැවතත් එතෙන්ට ගිහිල්ලා අපි සාකච්ඡා කරමු ඉදිරියට. සම්මුති දේවා කියන්නේ දෙවියෝ තුන් වර්ගයක් ඉන්නවා. දෙවියෝ තුන් ආකාරයට නම් කරලා තියෙනවා. සම්මුති දේව, උත්පත්ති දේව, විසුද්ධි දේව කියලා මේ භාවිතා කරන ක්‍රමය තුනකට. එතකොට කවුද සම්මුති දේව? සම්මුති දේව කියන්නේ අභිෂේකලත් රජවරු, රාජදේවීහු, රාජකුමාරවරු. උත්පත්ති දෙවියෝ නම් සිව් මහ රජෙහි දෙවියන් පටන් කොට ඉක්ින් මතුවේ චාතුරු මහරජකේ සිට එතනින් ඉහළට තියෙන දේව සභා සියල්ලම. ඊළඟට විසුද්ධි දෙවියෝ කියන්නේ රහතුන්. රහතුන් පසේ බුදුන් සහ බුදුවරුන් සිය රහත්. ඊට පස්සේ මෙතන විස්තර කරනවා කොහොමද මේ දේව සභාවලට යන්නේ? දන් දීලා දන් දුන්න පුජ්‍යලෙක් සිල් සමාදන්ව පෙහෙවස් කොට කොහි උපදීද? එතකොට කියනවා මනුෂ්‍ය ලෝකයේ ඉපදිනවා නම් ගෘහපති මහාසාරයන් වශයෙන් සභාවට පැමිණේ. නැත්නම් බ්‍රාහ්මණ මහාසාරයන් සභාවට පැමිණෙති. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයක ලබන්න පුළුවන්. ශස්ත්‍රීය මහාසාරයන් සභාවට පැමිණෙති. ඒ ආකාරයට. එහෙම නැත්නම් ඇතම් කෙනෙක් චාතුම් මහරජික දෙවියන්ගේ සභාවට පැමිණේ. ඇතම් කෙනෙක් තාවතින්සයට පැමිණේ. මේ ආකාරයට දේවතල 6ටම යන්න පුළුවන්. මොකද කරන පින්කම? දන් දීලා සිල් සමාදන්ව පෙහෙවස් කොට ඒ කරන ලද කුසල කර්මය. අපි දන්නවා දන් දීලා සිල් දානේ පමණක් දුන්නොත් මදි. සීලයක් කාය වාග් ద్వාර සංවරේ පවත්වන්න ඕන. ඊළඟට ඒ ලෝකවල ආයුෂ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් මේ පරමායුෂ. ඊට පස්සේ එතනින් උඩට ඒ ලෝකවල ආයුෂ චාතුරු මහරජකේ ඉඳන් ඉහළට ඒ දේවතල 6යි. ඊට පස්සේ බ්‍රහ්මතල 6යි. වෙන වෙනම ආයුෂ ප්‍රමාණයන් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි
නේව සංඥා නා සංඥායතනේ තමයි ඉහළම ස්ථානය. ඒ ඉහළම ස්ථානයේ ආයුෂ ප්‍රමාණය ගැන අපි කතා කරා. මෙතන කියන මේ අසඤ්ඤතල වේහප්පල දෙවියන්ට ආයුෂ ප්‍රමාණ කෙතෙක්ද මේ විදිහට අවිහ කල්ප 16කි මේ විදිහට කියලා කල්ප 500ක් තියෙනවා අසඤ්ඤ තලයට. අසඤ්ඤ තලයට කල්ප 500යි වේයප්පල දෙවියන්ට කල්ප 500යි. ඊට පස්සේ නේව සංඥා නා සංඥා යතරේ තමයි ඉහළම තලය. ඉහළම තලයට කල්ප 80000ක් කල්ප. දැන් තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මෙච්චර කාලයක් ඒගොල්ලෝ නේව සංඥා නා සංඥා යතන ගතව හිටියත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට නැවතත් එන්න වෙනවා මේ කාම ලෝකයට. ඊට පස්සේ කාම දුගතියට යන්න පුළුවන්. මේ බලන්න මෙතන පෙන්නනවා 1089 දී පෙන්නනවා පින් තෙදතින් උපරි භාවයට පමුණුවන ලදුව මනුෂ්‍යාදී සප්ත සුගති භාවයට හා 11 රූප භවයට පිළිසඳ විසින් ගියාහුද නේව සංඥා නා සංඥාතර සංඛ්‍යාත භවාග්‍රයට පැමිණියාහුද පෙරලා දුගතියට පැමිණේ. මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්. ඊට පස්සේ නිරයටත් යන්න පුළුවන් කියලා කියනවා. නේව සංඥා නා සංඥා යතන මෙච්චර කල් ඉඳලා ආවත්. එහෙමනම් කළ යුතු දේ මොකද්ද? මෙතන විස්තර කරනවා ස්වර්ථාදී අර්ථ විවන්තකයෝ ජරා මරණ මෝක්ෂයට කාරණා වූ නිවන පිණිස උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩත් කියලා කියනවා. එකම නිවන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා ඒ නිර්වාණ බෝධිය ලබා ගැනීමයි මේ දුගතියෙන් බේරෙන්න නම්. මෙන්න මේ විදිහට විස්තර කළා. නිවනට පමුණුවන පවිත්‍ර වූ ආර්ය මාර්ගය ස්වසන්තානේ උපදවා කාමාදී සියලු ආශ්‍රවයන් ත්‍රිවිධ පරිඥායෙන් දැන ආශ්‍රවයන් රහිත වූ නිර්වාණය කෙරෙත්. අපි මෙන්න මෙතෙන්ට එනකල් තමයි එදා කතා කරේ. දැන් අංක 7 වෙනත් ආකාරයකට යන්නේ. මෙතන 1090 කියනවා පංචස්කන්ධයෝ අතුරෙහි ස්වභාව ලක්ෂණාවෝදේ වශයෙන් දත යුතු ස්කන්ධයෝ කෙතෙක්ද? ස්වභාව ලක්ෂණය කියන්නේ අභිඤ්ඤේය ස්වභාවයෙන් යුත් ස්කන්ධයෝ කෙතෙක්ද? කෙතෙක් ස්කන්ධයෝ අභිඤ්ඤේයද කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් මේක අපි ගැඹීර වචනයක්. එදා මං හිතන්නේ මේ කාරණේ අපි කතා කරා බදාදා තිබුණ සාකච්ඡාවේ. මොකද්ද අභිඤ්ඤේය කියන්නේ? මොකද්ද පරිඤ්ඤේය කියන්නේ? මේක විසුද්ධි මාර්ගයෙන් කාරණයක් ගෙනලා අපි පෙන්නවා. මේ ස්වභාව ලක්ෂණාබෝධය අභිඤ්ඤේය වශයෙන් දත යුතු කාරණේ කුමක්ද? සමා වෙන්න සර්. පසුතලයෙන් සද්දයක් එනවා මේක නිසා පැහැදිලි නෑනේ. හරි මයික්ස් ඔන් වෙලා තියෙනවා නම් කරුණාවෙන් ඒගොල්ලෝ ඒ මයික් එක මියුට් කරගන්න. අපි කතා කරේ මේ 1090 දී යන්නේ ඊට ගැඹීර කාරණයකට. පංචස්කන්ධයන් අතුරෙන් ස්වභාව ලක්ෂණාවබෝධයේ වශයෙන් දත යුතු ස්කන්ධයෝ කෙතෙක්ද? මේ ස්වභාව ලක්ෂණ අවබෝධයට කියන්නේ අභිඤ්ඤේය ස්වභාවය. විශේෂ ඥාණයෙන් දත යුතු ස්වභාවය. ස්වභාව ලක්ෂණ උදාහරණයක් වශයෙන් කිව්වොත් රූපස්කන්ධයේ රූපණ ලක්ෂණ ස්වභාවයෙන් යුක්තයි. පඨවි ධාතුව පඨවි ධර්ම වලට ඒ අයිතු ලක්ෂණ වලින් යුක්තයි. පඨවි කියනකොට ලක්ෂණ 6ක් කියනවා. ලක්ෂණ රස පච්චුප්පට්ඨාන පදට්ඨාන ආකාරයෙන් ඒ ධර්ම දැකීමේ ස්වභාවය. එතකොට නාමය නම් අරමුණට නැමෙන ලක්ෂණයෙන් යුක්තයි. මේවා හරි ආකාරයෙන් විශිෂ්ට ඥානයෙන් දැන ගැනීම තමයි ස්වභාව ලක්ෂණාවබෝධය නැත්නම් අභිඤ්ඤේය ස්වභාවය කියලා කියන්නේ. එදා අපි මේ කාරණේ බොහෝම දුරට විස්තර කරා. දැන් ඊළඟට කියනවා සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දත යුතු ස්කන්ධයෝ කෙතෙක්ද? මේ සාමාන්‍ය ලක්ෂණය කියලා මෙතන
අදහස් කරන්නේ පොදු ලක්ෂණයෙන්. පොදු ලක්ෂණය කියනකොට කියනවා අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය ආදී ඒ පොදු ලක්ෂණ අවබෝධ වශයෙන් දත යුතු ස්කන්ධයෝ කෙතෙක්ද? ඊළඟට අහනවා පහතව්‍ය කෙතෙක්ද? භාවිතව්‍ය කෙතෙක්ද? දැන් ස්කන්ධයෝ මේ පස් දෙනා වෙන වෙනම විග්‍රහ කරනවා මේ කාරණේ උඩ. සාක්ෂාත් කර්තව්‍යෝ කෙතෙක්ද? පහතව්‍යෝ නොවාහු, භාවිතව්‍ය නොවාහු, සාක්ෂාත් කර්තව්‍ය නොවාහු කෙතෙක්ද? දැන් ඒ ඉස්සෙල්ලා කිව්ව එක නැවත කියනවා. ඒක නොවන්නේ කවුද කියලා අහනවා. දැන් මෙතන ස්වභාව ලක්ෂණ අවබෝධ වශයෙන් දන්නා ස්වභාවය, ඊළඟට සාමාන්‍ය ලක්ෂණ අවබෝධයෙන් දන්නා ස්වභාවය, ඊළඟට කියනවා භාවිතව්‍ය, සාක්ෂාත්තව්‍ය. දැන් මෙන්න මේ වගේ කාරණා ටිකක් ගැන තමයි අපි කතා කරන්නේ. දැන් ඊට පස්සේ යනවා ඒ ස්කන්ධ. ඊළඟට සප්ත විඥාන, මේ පෙය්‍යාලමෙන් යන්නේ ධර්ම 12ම ගැන මෙතනට එනවා. ඒ කියන්නේ ස්කන්ධ, ආයතන, ධාතු, සත්‍ය ආදී අන්තිමෙන් චිත්තයෙන් ඉවර වෙන ද්වාදස ධර්මයන් කෙරෙහිම මේ කාරණා ටික වැඩ කරනවා. අපි ද්වාදස ධර්මයන් නැවත කියන්න ඕන නෑ. මං හිතන්නේ කවුරුත් දන්නවා. ඒ ධර්ම 12ක් නේ අපි මෙතන විග්‍රහ කරන්නේ ධම්මදේ විභංගේ. ඒ ධර්ම 12 කෙරෙහිම අභිඤ්ඤය කොතෙක්ද, පරිඤ්ඤය කොතෙක්ද, පහතව්‍ය කොතෙක්ද, භාවිතව්‍ය කොතෙක්ද, සාක්ෂාත් කර්තව්‍යෝ කෙතෙක්ද, පහතව්‍ය නොවූ කොතෙක්ද, භාවිතව්‍ය නොවා වූ කොතෙක්ද, සාස්තව්‍ය නොවා වූ කෙතෙක්ද? ඒකේ නොවන පැත්තත් වෙන වෙනම දකින්න කියලා කියනවා. දැන් බලන්න එතෙන්ද යන හැටි. රූපස්කන්ධයේ අභිඤ්ඤය, පරිඤ්ඤය. රූපස්කන්ධය අභිඤ්ඤයත් වෙනවා, පරිඤ්ඤයත් වෙනවා. ඒ කියන්නේ ස්වභාව ලක්ෂණයෙන් දන්න ඕන, සාමාන්‍ය ලක්ෂණයෙන් දත යුතුයි. ඔන්න පහතව්‍ය නොවේ, භාවිතව්‍ය නොවේ, සාක්ෂාත් කර්තව්‍ය නොවේ. සතර ස්කන්ධයෝ අභිඤ්ඤය, පරිඤ්ඤය, පහතව්‍ය විය හැති, භාතව්‍ය විය හැති, සාක්ෂාත් කර්තව්‍ය විය හැති, පහතව්‍ය නොවිය හැති, භාවිතව්‍ය නොවිය හැති, සාක්ෂාත් කර්තව්‍ය නොවේ. කවුද මේ ස්කන්ධයෝ? සතර දෙනා. සතර දෙනා කියන්නේ නාමස්කන්ධ හතර දෙනා. රූපස්කන්ධය වෙනම කිව්වා. ඊළඟට නාමස්කන්ධ හතර දෙනා ගැන කියනවා. අභිඤ්ඤයේ, පරිඤ්ඤයේ කියලා. ඊට පස්සේ පහතව්‍ය වෙන්නත් පුළුවන්. පහතව්‍ය වෙනවා ලෝභය නැත්තම් ලෝභය. ඒ කියන්නේ ධර්මතාව විදියට ලෝභය. එහෙම නැත්තම් මාර්ග සත්‍ය විදියට කියොත් සමුදය සත්‍ය. භාවිතව්‍ය එතකොට එනවා මාර්ග සත්‍ය. සාක්ෂාත් කර්තව්‍ය නිර්වාණය. ඊළඟට පහතව්‍ය නොවිය හැකි, භාවිතව්‍ය නොහැති, සාක්ෂාත් කර්තව්‍ය නොහැති. මේ විදියට කියලා කියන්නේ මෙන්න මේ කාරණේ. දැන් බලමු අපි මේක විස්තර කරලා තියෙන හැටි. දැන් කියනවා දස ආයතනය. දස ආයතනය අභිඤ්ඤය, පරිඤ්ඤය, පහතව්‍ය නොවේති, භාවිතව්‍ය නොවේති, සාක්ෂාත් කර්තව්‍ය නොවේති. මේ කියන්නේ දස ආයතන, රූප ආයතන, මන ආයතන, ධම්ම ආයතන, සංඛ්‍යාත දෙදෙන අභිඤ්ඤය, පරිඤ්ඤය, පහතව්‍ය විය හැකි, භාතව්‍ය විය හැකි, සාක්ෂාත් කර්තව්‍ය විය හැකි, පහතව්‍ය භාතව්‍ය ආක්ෂාත් නොවිය හැකි කියලා. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කියලා ඒ කොටස් වෙන් කරගෙන මන ආයතනේ, ධම්ම ආයතනේ කොටස් ගැන කියනවා. ඊට පස්සේ අටලොස් ධාතුහු ගැන කියනවා. පරිඤ්ඤය ස්වභාව, අභිඤ්ඤයයි, පරිඤ්ඤයයි, පහතව්‍ය නොවේති. මේ විදියට කාරණා විසින් ඒක අභිඤ්ඤය වෙන්න පුළුවන්, පරිඤ්ඤය වෙනවා, පහතව්‍ය නොවේති, භාවිතව්‍ය නොවේති. මේ 12 ධාතුන්. ඒ කියන්නේ 12 ධාතුන් කියනකොට
ධම්ම ධාතුවයි මනෝ විඥාන ධාතුවයි හැර ඉතිරි මෙතන 11 ධාතුන් දෙක ධම්ම ධාතුවයි මනෝ විඥාන ධාතුවයි වෙනත් විදියට තමයි විස්තර වෙන්නේ. දෙදෙන මනෝ ධාතුව ධම්ම ධාතුව අභිඤ්ඤය වෙන්නත් පුළුවන්, පරිඤ්ඤය වෙන්නත් පුළුවන්, පහතව්‍ය වෙන්නත් පුළුවන්, භාවිතව්‍ය වෙන්න පුළුවන්, සාක්ෂාත්කාරය විය හැකි. පහතව්‍ය භාවිතව්‍ය සාක්ෂාත්කාර නොවිය හැකි කියලා විභාග කරනවා. ඒ කියන්නේ මේ ධම්ම ධාතුවේ යම් කිසි කොටස් මනෝ විඥාන ධාතුවේ යම් කිසි කොටස් අරගෙන ඒක බෙදලා පෙන්눔 කරන හැටි. ඊළඟට දැන් සමුදය සත්‍යය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය භාවිතව්‍ය නොවේ. පහතව්‍ය කියන්නේ ප්‍රහාණය කටයුතුයි. භාවිතව්‍ය කියන්නේ භාවනා වශයෙන් වැඩි යුතු. ඒක සමුදය සත්‍යය අභිඤ්ඤේයයි පරිඤ්ඤේයයි මේ දෙකටම පහතව්‍ය වෙනවා. භාවිතව්‍ය නොවේ. වැඩි යුතු දෙයක් නොවේ. සාස්ත්‍රාත්කර්තව්‍ය නොවේ. මාර්ග සත්‍යයේ අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ භාවිතයි. එතකොට සාක්ෂාත්කාරය නොවේ. නිරෝධ සත්‍යයේ අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ භාවිතව්‍ය නොවේ සාක්ෂාත්කර්තව්‍ය. දුක්ඛ සත්‍යයේ අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය විහෙත් පරිඤ්ඤේය අභිඤ්ඤේය පහතව්‍ය විහෙයි භාවිතව්‍ය නොවේ සාක්ෂාත්කර්තව්‍ය නොවේ පහතව්‍ය නොවේ. ඔන්න ඒ දුක්ඛ සත්‍යයේ විභාග කරන හැටි. ඊළඟට ඉන්ද්‍රිය නව දෙනත් කියනවා අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ භාවිතව්‍ය. ඉන්ද්‍රිය නව දෙනෙක්. මේ නව දෙනා කවුද කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට සාක්ෂාත්කව්‍ය නොවේති දෝමනස් ඉන්ද්‍රිය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය. දෝමනස් ඉන්ද්‍රිය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය. එතන දෝමනස් ඉන්ද්‍රිය කියනකොට දෝමනස් ඉන්ද්‍රියේ ලෝභය තියෙන නිසා නෙවෙයි, ඒ කෙලෙස් ධර්ම පටිගේ තියෙන නිසා පහතව්‍ය. භාවිතව්‍ය නොවේ. සාස්ත්‍රාත්කව්‍ය නොවේ. ඊළඟට අනඤ්‍ය තඤ්ඤස්සාමේති ඉන්ද්‍රිය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ භාවිතව්‍ය සාක්ෂාත්කව්‍ය නොවේ. ඊළඟට අඤ්ඤේන්ද්‍රිය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ. මේ විදිහට ඒ ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්ම විභාග කරනවා. මේක ගැඹුරු කාරණයක් විදිහට දකින්න ඇයි මෙහෙම කියන්නේ කියලා. ඊළඟට හේතු එතෙන්දි පුළුවන් නම් අර ඉන්ද්‍රිය 9 පොඩ්ඩක් කියන්න පුළුවන්. අභිඤ්ඤය පරිඤ්ඤය වෙන ඉන්ද්‍රිය 9. නව දෙනෙක් අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේයි භාවිතව්‍ය නොවේති සාක්ෂාත්කව්‍ය නොවේත්. එතකොට බලන්න රූප ඉන්ද්‍රිය තියෙනවා 7ක්. එතකොට රූප ඉන්ද්‍රිය 7 එන්නේ චක්කු සෝත ගාන ජීවා කාය ඉන්ද්‍රිය 5යි ස්ත්‍රී පුරුෂ ඉන්ද්‍රිය 2යි. එතකොට 7යි. එතකොට තව දෙකක් තියෙනවා. ඊ දෙක මොකද්ද? සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය. සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය වෙන්න ඕන. ඒ දෝමනස් ඉන්ද්‍රියට තව තැනකට යන්න තියෙනවා. ඒ දෝමනස් ඉන්ද්‍රියේ තියෙනවා පටිගය. ඒකින්ද දෝමනස් ඉන්ද්‍රිය පහතව්‍ය කොටසට වැටලා තියෙනවා. එතකොට මෙතන සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය වෙන්න ඕන. වෙන ඉන්ද්‍රිය දෙයක් වෙන්න බෑ. එතකොට ඒ නවය තමයි මේ පළවෙනි නවයට අයිති වෙන්නේ. ඊළඟට දෝමනස් ඉන්ද්‍රිය ගැන ඊළඟටම කියනවා අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය භාවිතව්‍ය නොවේ. පහතව්‍ය වෙන්නේ පටිඝේ. මේ දෝමනස් ඉන්ද්‍රිය කියන්නේ පටිඝ සිද්දකේ තියෙන වේදනාව. ඊට පස්සේ අනඤ්‍ය තඤ්ඤස්සාමේති ඉන්ද්‍රිය කියනවා අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ. ඒක ඊළඟට අඤ්ඤ ඉන්ද්‍රිය වෙනම කියනවා. දැන් බලන්න අනඤ්‍ය තඤ්ඤස්සාමේති ඉන්ද්‍රිය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ භාවිතව්‍ය සාක්ෂාත්කව්‍ය නොවේ. එතකොට අඤ්ඤේන්ද්‍රිය කියන්නේ මැද එක. අඤ්ඤේන්ද්‍රියට කියනවා අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ භාවිතව්‍ය විය හැකි සාස්ත්‍රාත්කව්‍ය විහෙත්. ඇයි මේ මෙහෙම කියන්නේ? දැන් අඤ්ඤේන්ද්‍රියට වැඩිය
අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රියට වැඩිය අඤ්ඤ ඉන්ද්‍රියට වෙනසක් කියලා තියෙනවා. මේ ඵලසිත සම්බන්ධව තමයි මෙතන එන්නේ. අඤ්ඤ ඉන්ද්‍රියේ තියෙනවා මාර්ගසිතේ සහ ඵලසිතේ දෙකේම. අනඤ්‍ය තඤ්ඤස්සාමිති කියන්නේ මාර්ගසිත පමණයි. මාර්ගසිතේ යෙදෙන සෝවාන් මාර්ගසිතේ යෙදෙන ප්‍රඥාව අඤ්ඤ ඉන්ද්‍රිය කියනකොට සෝවාන් ඵලසිතේ සකදාගාමී මාර්ගසිතේ සකදාගාමී ඵලසිතේ අනාගාමී මාර්ගසිතේ සහ අනාගාමී ඵලසිතේ. එතකොට භාවිතව්‍ය වෙන්නේ භාවනා වශයෙන් වැඩි යුත්තේ වෙන්නේ මාර්ගසිතේදී. සාක්ෂාත් කව්‍ය විහෙත් කියන්නේ ඵලසිත. ඒ කියන්නේ ඵලසිත ලබා ගැනීමේ ස්වභාවය. එතන දැන් අඤ්ඤතාවීක බලන්න. අඤ්ඤතාවී ඉන්ද්‍රිය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ, භාවිතව්‍ය නොවේ. භාවිතව්‍ය නොවේ. ඒක බැදිය යුතු කාරණයක් නෙවෙයි. සාක්ෂාත් කව්‍ය වෙයි. ඒ කියන්නේ ඵලසිත. ඉන්ද්‍රියෝ තිදෙනෙක් අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේති, භාවිතව්‍ය වේහෙති, සාක්ෂාත් කව්‍ය වේහෙති. කවුද ඉන්ද්‍රිය තුන්දෙනා? මම කියන්නද බලන්න මේක වෙන් කළා හරිද කියලා දැනගන්න. සද්දා සති පඤ්ඤා ඒ තුනද පඤ්ඤා ඒ පංචේන්ද්‍රියයන් පංච ඉන්ද්‍රිය සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියනකොට සද්දා කුසල පක්ෂයේමයි ඉන්නේ. විරිය අකුසල පක්ෂයටත් යනවා. සතිය කුසල පක්ෂයේ විතරයි ඉන්නේ. සමාධිය අකුසල පක්ෂයටත් යනවා. ප්‍රඥා යන්නේ කුසල පක්ෂයේම. අන්න ඒ කාරණේ හරි. ඒක තමයි වෙන්න ඕන. මෙතන වෙන් කරලා පෙන්නලා නැහැ. ඉන්ද්‍රියෝ තියෙන අභිඤ්ඤේය වෙති, පරිඤ්ඤේය වෙති, පහතව්‍ය නොවේයි, භාවිතව්‍ය වෙයි. මොකද භාවිතව්‍ය කියන්නේ මාර්ගසිතේ යෙදෙනවා. සාක්ෂාත් කව්‍ය විහෙති. ඒ කියන්නේ ඵලසිතේ යෙදෙන ස්වභාවය පෙන්නනවා. භාවිතව්‍ය සාක්ෂාත් කව්‍ය නොවිහෙත්. ඒ කියන්නේ ඵලසිතේ සහ මාර්ගසිතේ නොයෙදෙන අවස්ථාවල. ඉන්ද්‍රියෝ සදෙනෙක් අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය විහෙති, භාවිතව්‍ය විහෙති, සාක්ෂාත් කව්‍ය විහෙති. ඒ හය දෙනා කවුද? ඉන්ද්‍රියෝ හය දෙනෙක්. අභිඤ්ඤේය වෙන්නත් පුළුවන්, පරිඤ්ඤේය වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය පොදුවෙන් කියලා තියෙනවා. පහතව්‍ය විහෙති. පහතව්‍ය වෙන්නේ අකුසල පක්ෂයේ අකුසල බල යෙදෙනකොට. හය දෙනෙක්. මම සෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, මනින්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. අන්න හරි. ඒක හරි. ඒක තමයි මේ කාරණේ. මේ ඉන්ද්‍රිය හය දෙනා තමයි කුසල පක්ෂයේ සහ අකුසල පක්ෂයේ, ඒ වගේම මාර්ගසිතේ සහ ඵලසිතේ යෙදෙන ධර්ම. දැන් මෙන්න මේ වගේ අපිට මේ සියුම් ඉගැන්වීමක් තමයි මෙතන කරන්නේ. ඒක අපිට තේරුම් ගත්තොත් ඒක හොඳටම හොඳයි. ඊළඟට තියෙන තුන් කුසල හේතු, තුන් අකුසල හේතු. අභිඤ්ඤේය පරිඤ්ඤේය වෙති, පහතව්‍ය. දැන් බලන්න, තුන් අකුසල හේතු අභිඤ්ඤේය වෙති, පරිඤ්ඤය පහතව්‍ය වෙති, භාවිතව්‍ය නොවේති. ඒක හරි පැහැදිලිනේ. මෙතන මේ පහතව්‍ය කියන්නේ ප්‍රහාණය කටයුතු වුණ, ප්‍රහාණ කටයුතු කියනකොට අකුසලයෝ සියල්ලම ප්‍රහාණ කටයුතු වලට තමයි යොදලා තියෙන්නේ. එතන තුන් අකුසල හේතු පරිඤ්ඤේය වෙති, අභිඤ්ඤේය වෙති, පහතව්‍ය වෙති, භාවිතව්‍ය නොවේති, සාස්තාත් කව්‍ය නොවේති. තුන් කුසල හේතු අභිඤ්ඤේයය, පරිඤ්ඤේයය, පහතව්‍ය නොවේති, භාවිතව්‍ය විහෙති. ඒ කියන්නේ මාර්ගසිතේ යෙදෙන සාක්ෂාත් කව්‍ය විහෙති, සාක්ෂාත්ව්‍ය නොවේති. කවුද? මොකද ඇයි එහෙම දාලා තියෙන්නේ? තුන් කුසල හේතු අව්‍යාකෘත හේතු නිසා. අව්‍යාකෘත හේතු අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේති, භාවිතව්‍ය නොවේති, සාස්ත්‍රාත් කව්‍ය විහෙති, සාක්ෂාත් කව්‍ය නොවිහෙති. මොකද සාක්ෂාත් කව්‍ය විහෙති කියන සාක්ෂාත් කව්‍ය නොවිහෙති කියන ඵලසිටවල නොයෙදුන අව්‍යාකෘත හේතු. ඵලසිටවල යෙදෙනකොට සාස්ත්‍රාත් කව්‍ය විහෙති, ඵලසිටවල නොයෙදෙන අවස්ථාවේ අනික් විපාක සිටවල සහ ක්‍රියා සිටවල යෙදෙනකොට ඒ
ඒක තමයි සාක්ෂාත් කව්‍ය නොවන හේතු ස්වභාවය ඊළඟට කියනවා කබලින්කාර ආහාරය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ. භාවිතව්‍ය නොවේ. සාක්ෂාත් කව්‍ය නොවේ. හරිනේ පැහැදිලි මේක. කාරී කබලින්කාරා කියන රූප ආහාරයක් පරිඤ්ඤේයයි අභිඤ්ඤේයයි පහණේ කරන්න දෙයක්වත් නැහැ. වඩන්න දෙයක්වත් නැහැ. අර තුන් කුසල හේතු සාක්ෂාත් කර්තව්‍ය නොවේති කිය. හරි. එතකොට දැන් බලන්න මෙතන අපි අවසරක් මුලට ගිහිල්ලා යමු. දැන් බලන්න සමුදය සත්‍ය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය. දැන් අපිට මේකෙන් තේරෙන්න පුළුවන් සමුදය සත්‍ය නම් අභිඤ්ඤේයයි. අභිඤ්ඤේය කියන්නේ විශිෂ්ට ඥානයෙන් දැනගන්න ඕන. පරිඤ්ඤේයයි ඒ පොදු ලක්ෂණ වලින් දැනගත යුතුයි. පහතව්‍යයි ප්‍රහාණය කට යුතුයි. භාවිතයි භාවනා වශයෙන් වැඩි යුතු නැහැ. සාස්ත්‍තාත් කර්තව්‍ය නොවේ. මේක ඒ ඵල සම්පත්තියට සාක්ෂාත් කරන ධර්මයක් නෙවෙයි. මාර්ග සත්‍ය ළඟට කියනවා. අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේ. භාවිතව්‍ය සාක්ෂාත් කර්තව්‍ය නොවේ. හරි. නිරෝධ සත්‍ය අභිඤ්ඤේයයි. නිරෝධ සත්‍ය කියන්නේ වන අභිඤ්ඤේයයි පරිඤ්ඤේයයි පහතව්‍ය නොවේ. භාවිතව්‍ය නොවේ. සාක්ෂාත් කර්තව්‍යයි. නිවනට පමුණුවන ස්වභාවය. නිරෝධ සත්‍ය නිවනට පමුණුවන ස්වභාවය. ඵලසිතටත් මෙන්න මේ විදිහටමයි කරන්නේ. යම්කිසි ස්ථානයකට නැගීමට නිවන අවබෝධයේ ඵල ස්ථානයට යෑම තමයි ඵලසිතෙත් මේ සාක්ෂාත් කර්තව්‍ය වෙයි කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය වේහි භාවිතව්‍ය නොවේ. සාක්ෂාත් කර්තව්‍ය නොවේ. ඔය විදිහට ගිහිල්ලා ඔය ස්වභාවයෙන් තමයි අතන විස්තර කරන්නේ. මේ තුන් කුසල හේතු නේද ඇහුවේ මේ තේජ මහත්මිය? ඔව්. දැන් තුන් කුසල හේතු තුන් අකුසල හේතු අභිඤ්ඤේය වෙති පරිඤ්ඤේය වෙති පහතව්‍ය වෙති ප්‍රහාණය කටයුතුයි. මේ අභිඤ්ඤේය කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දැනගත යුතුයි. ඒ පරිඤ්ඤේය කියන්නේ පිරිසිදු දැනගත යුතුයි. එයාගේ පොදු ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකගත යුතුයි. පහතව්‍ය වෙති භාවිතව්‍ය නොවේ. සාක්ෂාත් කර්තව්‍ය නොවේ. හරි. ඊළඟට තුන් කුසල හේතු හේතු තුනෙනා අභිඤ්ඤේයයි පරිඤ්ඤේයයි පහතව්‍ය නෙවෙයි. ප්‍රහාණය කරන්න භාවිතව්‍ය වේකේ. ඒ කියන්නේ භාවනාව වශයෙන් වැඩි යුතුයි. සාක්ෂාත් කර්තව්‍ය නොවේති. ඒ කියන්නේ මේ පමුණුවන ස්වභාවය. මේ පමුණුවන ස්වභාවය තමයි සාක්ෂාත් කරුත් තැනකට පමුණුවන ස්වභාවය. එතකොට සාක්ෂාත් කර්තව්‍ය නොවේති. භාවිතව්‍ය නොවේත්. භාවිතව්‍ය නොවේත්. ඒ කියන්නේ භාවනාව වශයෙන් නොවැඩිය යුතුයි. භාවනාව වශයෙන් නොවැඩිය යුතු කුසල හේතු ඵලසිතේ වැඩ කරනකොට සාක්ෂාත් කර්තව්‍ය කරනවා. භාවනා වශයෙන් වැඩිීමේ ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කුසල හේතු වෙනත් මාර්ගසිතේ නොයදෙන අවස්ථාවල භාවිතව්‍ය නොවේ. හිතන්න විපාකසේ මේ සාමාන්‍ය කුසලයක යෙදෙන අවස්ථාව කුසල හේතු තුන් දෙනා වැඩ කරනවානේ. අන්නේ අවස්ථාව. එනකට තුන් අව්‍යාකෘත හේතු අභිඤ්ඤේයයි පරිඤ්ඤේයයි පහතව්‍ය නොවේ. භාවිතව්‍ය නොවේති කෙලිම ස්ථිරම් කියලා තියෙනවා. ඒ කියන්නේ මාර්ග සිතේ වැඩ කරන අවස්ථාව නෙවෙයි මේ අව්‍යාකෘත හේතු. සාස්ත්‍තාත් කව්‍ය විය හැති. කියන්නේ ඵලසිතේ යෙදෙන අවස්ථාව. සාස්ත්‍තාත් කව්‍ය නොවිය හැති. ඇයි නොවිය හැති කියන්නේ? අව්‍යාකෘත හේතු මාර්ග සිතේ නොයෙදෙන අව්‍යාකෘත හේතු අනිත් විපාක සිත්වල යෙදෙන අවස්ථාවේ සාක්ෂාත් කරලා තියෙන නිසා. අපි කබලින්කාර ආහාර නේද කතා කරේ. කබලින්කාර ආහාර ඒක රූප ආහාරයක්. එතකොට මේ විදිහට එනවා. ස්පර්ශ
ආදී තුන් ආහාරයෝ ස්පර්ශ ආදී තුන් ආහාරයෝ කියන්නේ ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය මේ ස්පර්ශ තුනට මොකද මාර්ගසිතේ ඵලසිතේ හැම මේ ඇයි නැද්ද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මං හිතනවා අන්ස්ටේබල් ඇයිනවද සමහර වෙලාවට ඇහෙනවා සමහර වෙලාවට ඇහෙන්නේ නැහැ. පණිවිඩයක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ මූල කනෙක්ෂන් ටිකේ ඇහෙන්නේ නැතුව ගියා සර්. සර් අපහැදිලි ගතියක් තියෙනවා සර් ටිකක්. ඒක මේ හේතුව තියෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ මේ මෙතන පණිවිඩයක් තිබුණා වීක් කියලා ඒ අවස්ථාවක දැන් ස්පර්ශ ආදී තුන් ආහාරයෝ අභිඤ්ඤේයෝය දැන් මේ අභිඤ්ඤේයෝය පරිඤ්ඤේයෝය පහතව්‍යත් විය හැකි භාවිතව්‍යත් විය හැකි ශාස්ත්‍රාත්කව්‍යත් විය හැකි ප්‍රහාතව්‍ය නොවිය හැකි භාවිතව්‍ය නොවිය හැකි ශාස්ත්‍රාත්කව්‍ය නොවිය හැකි මොකද මේ කියනගේ තේරුම මේ තුන් ආහාරයෝ බලන්න ස්පර්ශාහාරය චේතනාහාරය සහ විඥානාහාරය නොවන සිතක් තියනවාද ස්පර්ශය ආහාර කියන්නේ ස්පර්ශයමයි ඒ ස්පර්ශය කියන්නේ ඒ නාම ධර්ම තුල එන ස්පර්ශ ස්වභාවය ඒක ආහාරයක් වෙනවා අනික් නාම ධර්ම වලට ස්පර්ශාහාරය චේතනාහාරය චේතනත් සබ්බචිත්ත සාධාරණයි චේතනාහාරය ඊළඟට විඥානාහාරය විඥානේ සෑම සිතකම මේකින්ද තමයි මේ කාරණා ටික ඔක්කොම සිද්ධ වෙනවා සාස්ත්‍රාත්කව්‍ය විය හැකි සාස්ත්‍රාත්කව්‍ය නොවිය හැකි භාවිතව්‍ය විය හැකි භාවිතව්‍ය නොවිය හැකි අන්න ওই විදිහට ඒ විස්තර කරන්නේ ඒ අවස්ථාව දැනගෙන අපිට විස්තර කරන්න පුළුවන් ඊළඟට ස්පර්ශෝ සය දෙන දැන් අපි ගියා අනික් ස්පර්ශෝ සය දෙන ආහාර වලින් ගියා ස්පර්ශෝ හය ඊළඟට පස්සනේ ස්පර්ශෝ හය දෙනා කවුද චක්කු සම්පස්ස සෝත සම්පස්ස අන්න හරි අන්තිම එක මනෝ විඥාන ධාතු සම්පස්සේ ඒක ඇර ඉතිරි 6 දෙනා ගැන මේ කියන්නේ 6 දෙනා අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය නොවේති භාවිතව්‍ය නොවේති ශාස්ත්‍රාත්කව්‍ය නොවේත් මනෝ විඥාන ධාතු සංස්පර්ශය අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතව්‍ය වියකි භාවිතව්‍ය වියකි ශාස්ත්‍රාත්කව්‍ය වියකි පහතව්‍ය භාවිතව්‍ය ශාස්ත්‍රාත්කව්‍ය නොවිය හැකි ඇයි එහෙම ඔය දෙපැත්තටම කියන්නේ මනෝ විඥාන ධාතුව මාර්ගසිතේදී භාවිතව්‍ය වෙනවා භාවනා වශයෙන් වඩනවා ඵලසිතේදී ශාස්ත්‍රාත්කව්‍ය කරනවා එතකොට ඒ දෙක හැර අනික් අවස්ථාවල භාවනා වශයෙන් වැඩිමකුත් නැහැ සාක්ෂාත් කිරීමකුත් නැහැ ඒක හින්දා තමයි මේ මනෝ විඥාන ධාතුව කියන සිත් 76කම වැඩ කරනවා අන්න ඒ සිත් 76 ගැන තමයි මෙතන කතා කරන්නේ ඉතිරි සිත් 13 තමයි මෙතන කතා කරන්නේ 13 දන්නවා චක්කු විඥාන සිත් 2යි ඒක දෙපස් විඥාන සිත් 10යි මනෝ ධාතුව මේ 6 දෙනා ස්පර්ශෝ 6 දෙනා ඒක තේරුම් කරන්න පුළුවන් ද කාට හරි ස්පර්ශෝ 6 දෙනා දැන් කිව්වනේ අර මහත්මිය ඒ කියන්නේ සිත් 13ක් තමයි එතන තියෙන්නේ චක්කු විඥාන දිසිත සෝත විඥාන දිසිත ගාන විඥාන දිසිත ජීවහා විඥාන දිසිත කාය විඥාන දිසිතයි මනෝ ධාතු 3යි ඒ තුන තමයි ඒ කොටස් ටික තමයි 6 දෙන මාර්ගසිත මාර්ගසිතේ වේදනවා සමහර මාර්ගසිත ටික එකත් මනෝ විඥාන ධාතු ස්පර්ශය ඵලසිත වල තියෙන මනෝ විඥාන ධාතු ස්පර්ශය අනික් කුසල අකුසල අව්‍යාකෘත සිත් වලත් තියෙන. ඒකින්ද තමයි මේ දෙපැත්තටම මේක ලියලා තියෙන්නේ. අභිඤ්ඤේය පරිඤ්ඤේය පොදුවේ පහතව්‍ය විය හැකි පහතව්‍ය නොවිය හැකි. භාවිතව්‍ය විය හැකි භාවිතව්‍ය නොවිය හැකි. ශාස්ත්‍රාත්කව්‍ය විය හැකි ශාස්ත්‍රාත්කව්‍ය නොවිය හැකි. මේ එන්නේ අන්න ඒ කාරණේ නිසා. මම හිතන්නේ තේරෙන්න ඇති කියලා. සර් ඒ කුසල අකුසල දෙපැත්තටම බෙදෙන නිසා දෙවිස තියෙන්නේ. කුසල අකුසල කියන එක විතරක් නෙවෙයි මනෝ විඥාන ධාතුව කියනකොට මනෝ විඥාන ධාතුවට අයිති වෙනවා සිත් 76ක්. ඒ සිත් 76න්
හතරක් මාර්ග සිත්, හතරක් ඵල සිත්. ඒ ලෝකෝත්තර සිත් 8 ඇරියහම තව සිත් කීයක් තියෙනවද? එතකොට 58ක් තියෙනවා. ඒ 58 අතර තියෙනවා කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත්. ඒවා ලෞකික භූමියේ තියෙන ඒවා අවස්ථාව තමයි මේ පැහැදිලි කරන්නේ. අකුසල් සිත් වල තමයි තියෙන්නේ, අකුසල් සිත් වල තමයි පහතව්‍ය විය හැකි කියන්නේ අකුසල් සිත් හින්දා. පහතව්‍ය නොවිය හැකි කියලා කියන්නේ අකුසල් නොවන අනික් අවස්ථාවල. අන්නේ විදිහට මේ මනෝ විඥාන ධාතු ස්පර්ශය කඩලා බෙදලා අපිට පෙන්눔 කරන්න පුළුවන්. මේ පෙන්눔 කරන ස්වභාවය තමයි මෙතන පෙන්වන්නේ. ඊළඟට වේදනාව 6 දෙනත් වේදනාව හත් වේදනාවක් තියෙන 6 දෙනෙක් අර විදිහටම යනවා. එතකොට සංඥාව 6 දෙනෙත් ඒ විදිහට යනවා. චේතනාව 6 දෙනෙත් ඒ විදිහට යනවා. චිත්තය 6 දෙනෙත් ඒ විදිහටම තියෙනවා. අර ඉස්සෙල්ලා ස්පර්ශය විදිහටමයි විභාග වෙන්නේ. මේ අපි කතා කරන්නේ ධර්ම 12ක් ස්කන්ධ වලින් ඉඳන් චිත්තය දක්වා තියෙන ධර්ම 12 විභාග වෙන ආකාරය තමයි මේ තවමත් එක එක ආකාරයට පෙන්눔 කරන්නේ. ඊළඟට කියනවා මනෝ විඥාන ධාතුව අභිඤ්ඤේය. අර 6ක් ගන්න කිව්වේ ඉස්සෙල්ලා. දැන් අන්තිම එක. මනෝ විඥාන ධාතුව අභිඤ්ඤේය, පරිඤ්ඤේය, පහතව්‍ය විය හැකි. මොනවද මේ අභිඤ්ඤේය, පරිඤ්ඤේය, පහතව්‍ය විය හැකි කියනකොට මොනවද මේ මනෝ විඥාන ධාතු ටික? කාට හරි කියන්න පුළුවන්ද? අකුසල් සිත්. අකුසල් සිත් 12 සහ ඒ දෙන චෛතසික ධර්ම ටික. ඊළඟට භාවිතව්‍ය වියෙහි මාර්ග සිත් වල යෙදෙන චෛතසික මාර්ග සිත් වල යෙදෙන භාවිතව්‍ය විය හැකි මාර්ග සිත් 4 සහ චෛතසික ධර්ම. සාත්සත්කව්‍ය වියෙහි මොනවද? ඵලසිත 4 සහ ඵලසිත 4 යෙදෙන චෛතසික ධර්ම. එතකොට මහාතව්‍ය, භාවිතව්‍ය, සාක්ෂාත්කව්‍ය නොවිය හෙත් කවුද? දැන් මනෝ විඥාන ධාතුව කියනවා මේ තියෙන සාමාන්‍ය කුසලය, සාමාන්‍ය විපාකය සහ ක්‍රියාව. මනෝ විඥාන ධාතුවේ තියෙනවා මාර්ගසිත 4, ඵලසිත 4 නොවන වෙනත් සිත්, කුසල සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත්. දැන් ඒක ඔය අභිඤ්ඤේය පරිඤ්ඤය ස්වභාවය මේක අදහස ගන්න මේක සියල් මේ විදිහට විභාගෙට නම් එන්නේ නැහැ. මේක අවබෝධයටම තමයි ඒක යන්න ඕනේ. මොකද්ද අභිඤ්ඤේය කියන්නේ, මොකද්ද පරිඤ්ඤේය කියන්නේ, මොනවද පරිඤ්ඤේය, මොනවද අභිඤ්ඤේය කියලා සියුම් විස්තරයක් තමයි මෙතන කියන්නේ. දැන් බලන්න මේ 8 වෙනි අංකයට මම මේක ධම්මාදී විභාගයේ යම් කිසි අදහසක් ගන්න කැමති කෙනෙකුට නැවත කියවල සාකච්ඡා කරලා ඉගෙන ගන්න හොඳ වෙන පරිදි තමයි මේක කියන්නේ. නැත්තම් මේක ඊටාම ගැඹීර කාරණයක්. අපි බලමු ඒක. සර් සමාවෙන්න සර් දැන් හරි අභිඤ්ඤේය පරිඤ්ඤේය ඒ ටික නැවතත් පොඩ්ඩක් විස්තර කරනවද සර්? දැන් අභිඤ්ඤේය පරිඤ්ඤේය අකුසල් සිත් නේද සර්? අන්තිම එකේ මනෝ විඥාන ධාතුවේ. මනෝ විඥාන ධාතුවේ හරි. ඒක බලමු අපි. මනෝ විඥාන ධාතුව අභිඤ්ඤේයය පරිඤ්ඤේයය. ඒ අභිඤ්ඤේය පරිඤ්ඤේ ස්වභාවයේ සියලු ධර්මයන්ටම ගෙනලා තියෙනවා. ඒ කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දැනගත යුතු පොදු ලක්ෂණ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආකාරයෙන් දැනගත යුතු. එතකොට පහතව්‍ය වියකි ප්‍රහාණය කටයුතු මනෝ විඥාන ධාතුව අභිඤ්ඤේයය පරිඤ්ඤේයය පහතව්‍යය. ඊළඟ තියෙන භාවිතව්‍ය වෙයි. මේ හතරටම වැටලා තියෙනවා. භාවිතව්‍යයේ සාක්ෂාත්කව්‍ය වෙයි. මේ කාරණා හතරනේ තියෙන්නේ. පහතව්‍ය වෙයි, භාවිතව්‍ය වෙයි, සාක්ෂාත්කව්‍ය වෙයි. ඊට පස්සේ කියන පහතව්‍ය, භාවිතව්‍ය, සාක්ෂාත්කව්‍ය නොවේ හේයි.
ඇයි මේ වෙයි කියලා ඉස්සරක් නොවෙයි කියනවා. මනෝවිඤ්ඤාණ ධාතු කියනකොට සිත් 76 තුල මාර්ගසිත 4 තියෙනවා, ඵලසිත 4 තියෙනවා. මාර්ගසිත ඵලසිත 4 අකුසල් 12ම තියෙනවා. ඊට පස්සේ මහා කුසල් 8 තියෙනවා. මහා ක්‍රියා 8 තියෙනවා. රූපාවචර කුසල විපාක ක්‍රියා, අරූපාවචර කුසල විපාක ක්‍රියා. ඊළඟට අහේතුක ගොඩේ තියෙනවා සම්තිරණ, සම්පටිච්ඡන එන්නේ නැහැ, සම්තිරණ එනවා, සම්තිරණ 3ක් එනවා. ඊට පස්සේ මොකද්ද ඊට අමතර වෙන්නේ? විඥානේ නෝනස. දෙපස් විඥානේ නෑ නේද එතන. විඥානෙ එන්නේ නැහැ, ඔය කැරිනවා. මනෝ ධාතු එන්නේ නැහැ. ඉතිරි ධර්ම ටික ඔක්කොම එනවා. මොනවද එන්නේ එතකොට? සම්තිරණ 3ක් තියෙනවා. මනෝද්වාර වර්ජනය හසිතුප්පාදේ පරිඤ්ඤය කියන ස්වභාවය, අභිඤ්ඤය පරිඤ්ඤය කියන විශිෂ්ට ඥානෙන්දරගත ඒ ධර්ම ස්වභාවය ඇරියාම විශේෂයෙන් මෙන්න ප්‍රහාතව්‍ය වෙන්නේ එනවා යම් කිසි කොටසක්, ප්‍රහාතව්‍ය නොවෙනවා යම් කිසි කොටසක්. ඒකින්ද ප්‍රහාතව්‍ය නොවිය හැකි කියලා කියනවා. භාවිතව්‍ය වෙනවා යම් කිසි කොටසක්, භාවිතව්‍ය නොවෙනවායි කියලා යම් කිසි කොටසක්. ශාස්ත්‍රාත්කව්‍ය යම් කිසි කොටසක් වෙනවා, ශාස්ත්‍රාත්කව්‍ය නොවෙනවා යම් කිසි කොටසක්. ඒකයි මේ බෙදලා දාලා තියෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතු. ඒක අපිට පුළුවන් ඒක කොටස් වශයෙන් වෙන් කරලා පෙන්වන්න. සමා වෙනස පොඩි දෙයක් දැනගන්න ඒක නොතේරෙන නිසායි අහන්නේ. දැන් මනෝවිඤ්ඤාණ ධාතු අභිඤ්ඤයයි පරිඤ්ඤයයි පහතබ්බයි කියලා අපි ගන්නවා අකුසල් සිත් 12. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් අහුවොත් අපිට කියන්න තියෙන්නේ අකුසල් සිත් 12 කියලා විතරද? මොකද චෛතසික කියන්නේ මේ ධම්ම ධාතුනේ. ඒක නිසා එහෙම කියනවද? නමුත් සිත් විතරක් තියෙන්නේ නැති නිසා චෛතසිකත් සඳහන් කරන්න ඕනේද? මනෝවිඤ්ඤාණ ධාතු කිව්වොත් සිත් පමණයි නේද? සර් ඇහෙන්නේ නැහැ සර්. වේදනාව වෙන් කරා, සංඥාව ටික වෙන් කරා, චේතනාව ටික වෙන් කරා. එතකොට වේදනාව සිතක යෙදෙන ඔන්න ඉස්සෙල්ලාම ස්පර්ශය වෙන් කරගත්තා, සංඥාව වෙන් කරගත්තා, චේතනාව වෙන් කරගත්තා. ඊට පස්සේ අන්තිම එක චිත්තය. චිත්තය කියනකොට චිත්ත ස්වභාවය කියන්නේ නැත්තම් සිත විතරයි. මෙතන එතකොට අර ධර්ම ස්වභාවයේ එතන චෛතසික ධර්ම එතෙන්ට වැටෙනවද නැද්ද කියන කාරණේනේ මනෝවිඤ්ඤාණ ධාතුවට චෛතසික ධර්ම වැටෙන්න බෑ. මනෝවිඤ්ඤාණ ධාතුව කියන්නේ චෛතසික නැතුව ඉතිරි ඒ විඤ්ඤාය ස්වභාවයේ විතරයි. එතකොට එහෙම ගත්තොත් ඒ අකුසල් සිත් 12 කියලා තමයි ගන්න වෙන්නේ. මේ මෙතන වෙන් කරගෙන තියෙනවානේ බලන්න වේදනාව කියලා එක සැරයක් වෙන් කරා. චේතනා සංඥාව කියලා එක සැරයක් වෙන් කරා. චේතනාව කියලා සව සැරයක් වෙන් කරා. මෙතෙන්දී අනික් චෛතසික ධර්ම ගැන කියලා නැහැ. එතකොට මනෝවිඤ්ඤාණ ධාතුව කියනකොට සිත් විඥානන ස්වභාවයෙන් යුක්ත ධර්ම ගැන තමයි කියන්න වෙන්නේ. ඔබතුමිය අහුව ප්‍රශ්නේ හොඳයි. මොකද මෙතන චෛතසික ධර්ම එකතු කිරීමක් පෙන්නලා නැහැ. අන්න ඒකින්ද මෙතන මනෝවිඤ්ඤාණ ධාතුව කියන්නේ සිත් විදියටම තමයි ගන්න වෙන්නේ. මේ මෙතන මේ චේතනා ස්වභාවයට චේතනාව සදෙන. එතකොට අනික් චෛතසික ධර්ම ටික සමාහිත මෙතනින් අමුණනවා වෙන්න පුළුවන්. නැත්තම් මෙතන ගැන කතා නොකර ඉන්නවා වෙන්නත් පුළුවන් මේ විග්‍රහයේදී. වේදනාව කියන්නේ චෛතසිකයක්, සංඥාව කියන්නේ චෛතසිකයක්, චේතනාව කියන්නේත් එක චෛතසිකයක්. එතකොට තව චෛතසික ගොඩක් මෙතන ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන චෛතසික ගැන කියලා තැනක් මෙතන පෙන්වන්නේ නැහැ. ඒකින්ද අපිට මෙතන සිත ගැන විතරයි හිතන්න පුළුවන්. ශ්‍රීමති මහත්මිය එතන ඒක පැහැදිලි නේද එතන? අනේ උස පැහැදිලි මේ මට බයයි කතා කරපු ගමන් ඔබතුමාගේ අඬ අඩු වෙනවා ඒකයි මම නිහඬව හිටියේ. බොහොම පිං. දැන් ඊළඟේ කාරණයක් ටිකක් මේක ගැඹීර තැනක් මේක පොඩ්ඩක් හරියටම සූක්ෂමව අඳුනා ගන්න ඕන. මම මේකේ තියෙන පරිච්ඡේද ටික ඔක්කොම කරන්නම්. ඔයගොල්ලන්ට මේ තනියෙන් හරි මේක කියවලා අවබෝධ කරගන්න බලන්න. මෙතන කියන එක මෙන්න ආලම්බණයෝ කියන එක දන්නවනේ. අරමුණු ගන්නා ස්වභාවයෙන් යුක්ත. අනාලම්බණයෝ කියන්නේ අරමුණු නොගන්නා ස්වභාවයෙන් යුක්ත. සාලම්බණයෝ කියන්නේ අරමුණු ගන්න
ස්වභාවයෙන් යුක්ත කියන එක. අනාලම්බනය කියන්නේ අරමුණු නොගන්නා ස්වභාවයෙන් යුක්ත. දැන් මෙතන අහනවා පංචස්කන්ධයේ අතුරේ සාලම්බනයෝ කෙතෙක්ද? අරමුණු ගන්නා ධර්ම කෙතෙක්ද? අරමුණු නොගන්නා ධර්ම කෙතෙක්ද කියලා අහලා ඒක දිගටම යනවා පෙයි අලං කරලා අන්තිම චිත්තය දක්වාම. එතකොට මෙතන ධර්ම 12ම තියෙනවා. ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ඒ ආකාරයෙන් හේතු ඔක්කොම ධර්ම ටික මෙතන එකතු කරලා තියෙනවා. දැන් මේකේ අහනවා මෙන්න මේ අරමුණු ගන්නා ස්වභාවය අරමුණු නොගන්නා ස්වභාවය. මම එක උදාහරණයක් කියන්නම්. රූප ධර්ම අරමුණු ගන්නවද? සාලම්බන දුක මතකද? අනාරම්මනයි. ඔව්. සාරම්මන දුක මතකද? මේ සාරම්මන දුක තියෙන්නේ මහාන්තරයේ පළවෙනි එකනේ. නැත්නම් පිටු දුකේ පළවෙනි එක. කාට හරි මතකද? සර් පිට්ටි දුකේ. පිටු දුකේ පළවෙනි එක තියෙන්නේ සාරම්මනා ධම්මා අනාරම්මනා ධම්මයි. අන්න ඒකෙන් තමයි මේක කොහොම බලන්නේ ඔය මේවේ තියෙන වැදගත්කම ත්‍රික දුක ධර්ම වල. දැන් බලන්න රූපස්කන්ධය අනාලම්බනය රූපස්කන්ධේ රූප ධර්ම අරමුණු ගන්නේ නැහැ. දැන් මේක අපිට අමාරු නෑ තේරුම් ගන්න. හරි. වේදනාදී සතර ස්කන්ධයෝ සාලම්බනයෝය. ඒ වේදනාස්ක මේ ඔක්කොම චෛතසිකයෝ. චෛතසිකයෝ අරමුණු ගැනීමෙන්මයි හටගන්නේ. ඔන්න ඒ අනික් සතර ස්කන්ධයෝ සාලම්බනයෝය කියලා දැන් විස්තර කරා. එතකොට අපිට එකේ ගැටලුවක් නෑ මේ පළවෙනි බෙදීම. තව ටිකක් ඉහළට යනකොට තමයි තියෙන්නේ ආයතන 10 දෙනෙක් අනාලම්බනයෝයි. ඒකෙත් ගැටලුවක් නෑනේ. 10 දෙනාම රූප ආයතන. මනායතනයේ සාලම්බනය ධම්මායතනයේ සාලම්බනය විය හැකි අනාලම්බන විය හැකි. ඇයි? මනායතනයේ සාලම්බනමයි. මනායතනය කියන්නේ නාම ධර්ම. මෙතන ධම්මායතනයේ සුකුම රූප තියෙන නිසා ඔන්න අනාලම්බනත් විය හැකි කියලා කිව්වා. දැන් බලන්න ඊළඟට ධාතු 10 දෙනෙක් අනාලම්බනයේ. ඒ ධාතු 10 දෙනත් රූප සංඛ්‍යාත ධාතු 10. ඒවා අඬවුණු ගන්නේ නැහැ. අනාලම්බනයි. ධාතු 7 දෙනෙක් සාලම්බනයෝය. 7 දෙනෙක් සාලම්බනයෝය. එක ධාතුවක් ධම්ම ධාතුව සාලම්බන විය හැකි අනාලම්බන විය හැකි. ඒ කියන්නේ මේ සුක්ම රූප නිසාමයි මේක සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලි නේද ඒක? පැහැදිලි සර්. එතකොට නිර්වාණය මේ සාරම්මනත් අනාරම්මනත් ඒ කියන්නේ නිර්වාණය සම්බන්ධයෙන් කොහොමද එතනදි පැහැදිලි ඔයාලට මතකද? ඔයාලට සාලම්බන දුක මතකද? කොහෙද නිර්වාණය දැම්මේ? නිර්වාණය දැම්මේ නැද්ද කියලා පොඩ්ඩක් මතකයක් නෑ නිර්වාණය දැම්මා. නිර්වාණය අනාලම්බනයි. අරමුණු ගන්නේ නෑ නිර්වාණය. ඒකේ රූප සා නිර්වාණය ඒ සාරම්මන දුකේදී බලන්න කොහෙද නිර්වාණය දැම්මේ කියලා. දැන් බලන්න මෙතන යට ඊළඟ එකේදී ඒකට උත්තරේ තියෙනවා. සත්‍යෝ දෙදෙනෙක් සාලම්බනයෝය. සත්‍යෝ දෙදෙනෙක් සාලම්බනයෝය. කවුද ඒ දෙන්න? නිරෝධ සත්‍යයි සමුදය සත්‍යයි මාර්ග සත්‍යයි. සමුදය සත්‍යයි මාර්ග සත්‍යයි සාලම්බනයි. සමුදය සත්‍යත් නාම ධර්මයක්. මාර්ග සත්‍යත් නාම ධර්මයක්. මාර්ග සත්‍යය කියන්නේ මාර්ග සිතේ දෙන්නා වූ චෛතසික ධර්ම 8. හරි. නිරෝධ සත්‍ය මොකද වෙන්නේ? අනාලම්බනය. හරි පැහැදිලිව කියනවා නිරෝධ සත්‍ය අනාලම්බනයි. දුක්ඛ සත්‍ය සාලම්බන විය හැක අනාලම්බන විය හැක. දැන් දුක්ඛ සත්‍ය ඇයි සාලම්බන වෙන්නේ? ඇයි අනාලම්බන වෙන්නේ? රූප 28 ඇතුළත්නේ. අනාලම්බන වෙන්නේ. 81ක් තියෙනවා ඒවා නිසා සාලම්බනයි. චෛතසික නිසා. දැන් බලන්න ඉන්ද්‍රියෝ මොකද වෙන්නේ? ඉන්ද්‍රියෝ 7 දෙනෙක් අනාලම්බනේ ඔය. ඇයි 7 දෙනෙක් කෙලින්ම වෙන් කරා? රූප පරමාර්ථ සහිත ඉන්ද්‍රියෝ 7. අපි දන්නවනේ 7. චක්කු ඉඳන්
පුරිස ඉන්ද්‍රිය වෙනකල්. ස්ත්‍රී අරූප දෙකයි. පුරුෂ ඉන්ද්‍රිය දක්වා ඒ 7 දෙනා අනාලම්බනයි. ඊළඟට කියනවා ඉන්ද්‍රියෝ 33 දෙනෙක් සාලම්බන යෝය. ඉන්ද්‍රියෝ 33 දෙනෙක් 33 කියන්නේ 14ක්. 14ක් සාලම්බනයි. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අරමුණු ගන්නවා. ඒ කියන්නේ මේවා නාම ධර්මමයි. ජීවිතේන්ද්‍රිය සාලම්බන විය හැකි අනාලම්බන. ඇයි ජීවිතේන්ද්‍රිය මෙහෙම වෙන්නේ? රූප ජීවිතේන්ද්‍රය නාම ජීවිතේන්ද්‍රය දෙක නිසා. වෙන් කරගෙන පෙන්눔 කරනවා. ඊළඟට කියනවා හේතු 9 දෙනෙක් සාලම්බනය. හේතු 9 දෙනම සාලම්බනයි. ගැටලුවක් නැහැ. හේතු 9 දෙනාම නාම ධර්මනේ. හරි. සාලම්බනයි. කබලින්කාර ආහාරය අනාලම්බනය. ඒකත් අපිට ගැටලුවක් නැහැ. ඒක රූප ධර්මයක්. ස්පර්ශ ආදී 3 ආරයෝ සාලම්බනයෝය. ඒක පැහැදිලිනේ? ඒවා කුම නාම ධර්ම. සප්ත ස්පර්ශයෝ, සප්ත වේදනාවෝ, සප්ත සංඥාවෝ, සප්ත චේතනාවෝ, සප්ත චිත්තයෝ සාලම්බනයයි. හරි ඒක ගැටලුවක් නෑ මං හිතන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ මෙහෙමයි. දැන් මේක තව දුරටත් ගැඹුරට යනවා. දැන් මෙතන වචනයක් පාවිච්චි කරනවා සාලම්බනාලම්බනයෝ. මොකද්ද මේ කියන්නේ? ඊළඟට කියනවා අනාලම්බනාලම්බනයෝ. මොකක් කියලා හිතුවේ හැකිද? කවුරු හරි ශ්‍රීමති මහත්මිය ආරම්මන ගන්නවා ආරම්මන ගන්නෙ නෑ කියන එකයි දෙකම. සාලම්බනා ලම්බනයෝ. බලන්න සාලම්බනා ලම්බනයෝ. එතකොට මේ වචන දෙකක් කරන් තියෙන්නේ. සාලම්බනා කියන්නේ අරමුණු ගන්නා ස්වභාවයෙන් යුක්ත අය අරමුණු කරනවා. දැන් බලන්න මෙතන කියන්නේ අරමුණු ගන්නා ස්වභාවයෙන් යුක්ත ධර්ම අරමුණු කරන්නේ කවුද කියලා අහනවා. අරමුණු ගන්නා ස්වභාවයෙන් යුක්ත ධර්ම කවුද? නාම ධර්ම. චිත්ත චෛතසික. ඒවා අරමුණු කරන්නේ කවුද? අන්න ඉන්න ඒක තමයි අහන්නේ. අරමුණු ගන්නා ධර්ම අරමුණු කරන්නේ කවුද කියලා අහනවා. මේක ඇතුලේ. ඒ කියන්නේ චිත්ත චෛතසික අරමුණු කරන්නේ කවුද? දැන් ඒක ප්‍රශ්නයක්. ඊළඟට යනවා අනාලම්බනාලම්බනයෝ. ඒ කියන්නේ මොකද්ද? අරමුණු නොගන්නා දේ අරමුණු කරන්නේ කවුද? රූප ධර්ම අරමුණු කරන්නේ කවුද? නිර්වාණය අරමුණු කරන්නේ කවුද කියලා අහනවා. අනාලම්බන රූප ධර්මයි නිර්වාණයනේ. එතකොට නිර්වාණය අරමුණු කරන යම්කිසි ධර්ම කෙනෙක් ඉන්නවා. රූප ධර්ම අරමුණු කරන යම්කිසි ධර්ම කෙනෙක් ඉන්නවා. අන්න මේ කාණ්ඩ දෙක බෙදන හැටි කියන්නේ. බලන්න මේකේ ගැඹීරත්වය මෙතන පේනවා. දැන් මේක එක පාට බැලුවට අපිට මේ ධර්මත් තේරුම් ගන්න අමාරුයි. දැන් බලන්න එතකොට කියනවා ඊට පස්සේ මේක යනවා පංචස්කන්ධයේ ඉඳන් චිත්තයන් දක්වා අර ධර්ම 12ටම දැන් දුවනවා. දැන් බලන්න ඔන්න එකින් එක කියනවා. රූපස්කන්ධය අනාලම්බනය. ඔන්න දැන් එක පාටම කිව්ව රූපස්කන්ධය අනාලම්බනයි. ඒ කියන්නේ අරමුණු ගන්නේ නැහැ. රූපස්කන්ධයට අරමුණු ගන්න බෑ. අරමුණක් වීම විතරයි පුළුවන්. හරි. වේදනාදී සතර ස්කන්ධයෝ සාලම්බනා ලම්බන විය හැක අනාලම්බනා ලම්බන විය හැක. මොකද්ද මේ කියන්නේ? එම ධර්ම වලට අරූප ධර්මත් ආරම්භණයක් විදිහට ගන්න පුළුවන්. රූප නිවන වගේ ඒවත් ආරම්භණයක් විදිහට ගන්න. අන්න නැවතත් නාම ධර්ම අරමුණු කරන්න පුළුවන්. නාම ධර්ම නොවන රූප ධර්ම සහ නිර්වාණය අරමුණු කරන්නත් පුළුවන් කියන්නේ. ඒක පැහැදිලිද එතන? පැහැදිලිස හොඳට පැහැදිලිස. සාලම්බනා ලම්බන විය හැක අනාලම්බනා ලම්බන. අනාලම්බන කියනකොට බලන්න අරමුණු නොගන්නා ධර්ම කවුද? රූප සහ නිර්වාණය. රූප සහ නිර්වාණය ඒවා අරමුණු කරන්න සිත් වලට පුළුවන්. සමහර සිත් වලට පුළුවන්, සමහර සිත් වලට බෑ. ඒ ගැන තමයි මේ කියන්නේ. ඒවා නාම ධර්ම අරමුණු කරන සිත් සහ චෛතසික තියෙනවා. රූප ධර්ම සහ නිර්වාණය අරමුණු කරන සිත් සහ චෛතසික තියෙනවා කියලා කියනවා. ඒවා ස්කන්ධ වශයෙන් දැන් දකින්න හැටි තමයි කියන්නේ. මේක මේ විදිහට කඩලා බෙදලා බලන්න පුළුවන් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේක ස්ටඩි කරන්න කොහොමද මේවා මේ විදිහට එන්නේ කියලා.
දැන් බලන්න දස ආයතනෝ ආයතනෝ දස දෙනෙක් අනාලම්බනය අරමුණු ගන්නේ නැහැ. ඒ 10 අපි කවුද කියලා දන්නවනේ. ආයතනෝ දස දෙනෙක්. දන්න රූප ආයතන 10 හරි. ඊළඟට මන ආයතනයේ සාලම්බනා ලම්බන විය හැක අනාලම්බනා ලම්බන විය හැක. මන ආයතනය කියනට පුළුවන් අරමුණු ගන්නා චිත්ත සාධික අරමුණු කරන්නත් රූප ධර්ම අරමුණු කරන්නත් නිවන අරමුණු කරන්නත්. ධම්ම ආයතනය සාලම්බනා ලම්බන විය හැක අනාලම්බනා ලම්බන විය හැක අනාලම්බන විය හැක. මොකද්ද මේ කියන්නේ? උක්ම රූප තියෙන නිසා අනාරම්මන වෙනවා. නිර්වාණය තියෙන නිසා. අනේස කතා කරපු ගමන් ඇහෙන්නේ නැතු යනවා. ඒක එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ තව මයික් එකක් ඔන් වුණාම හරි කමන්නේ. එහෙනම් මම මෙහෙම කරමු. මම කතා කරනකොට තව පොඩ්ඩක් වෙලාවකින් ඕගොල්ලෝ මයික් එක ඕෆ් කරගන්න. කතා කරලා මයික් එක ඕෆ් කරගන්න. එතකොට කතා කරාම ඇහෙනවා. දැන් ඊළඟට දස ධාතු කෙනෙක් අනාලම්බනය. ඒකත් මං හිතන්නේ ගැටලුවක් නෑ. මේ රූප ධාතු 10. ධාතු සදෙනෙක් අනාලම්බන විය හැක අනාලම්බන ලම්බන විය හැක අනාලම්බන ලම්බන යෝය. ධාතු සදෙනෙක් දැන් බලන්න ධාතු සදෙනෙක් 6 දෙනෙක් අනාලම්බනා ලම්බනයෝය. මොනවද මේ 6? කවුරු හරි ඔන් කරගෙන කියලා විඤ්ඤාණ ධාතු. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, රූප විඥාන, කාය විඥාන, මනෝ ධාතු කියන 6 දුස්ස. අන්න ඒ 6 දෙනා අනාලම්බනා ලම්බනමයි. මොකද හේතුව ඒවා රූපමයි අරමුණු කරන්නේ. අපි දන්නවා ඒවා අරමුණු කරන්නේ වර්ණ රූපය, සද්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය කියන ධර්ම ටික තමයි අරමුණු කරන්නේ. ඔය විඥාන 6ම මනෝ ධාතුවට පුළුවන් ඔය 6ම අරමුණු කරන්න. චක්කු විඥාණයට පුළුවන් එකක් වර්ණ රූපය අරමුණු කරන්න. ඒ වගේ ගිහිල්ලා මනෝ ධාතුවට පුළුවන් අර ඉතිරි 5ම අරමුණු කරන්න. ඒකින්ද තමයි ධාතු 6 දෙනෙක් අනාලම්බනා ලම්බන විය හැකි. මනෝ විඥාන ධාතුව සාලම්බන විය හැකි, සාලම්බනා ලම්බන විය හැකි, අනාලම්බනා ලම්බන විය හැකි කියලා කියනවා. මනෝ විඥාන ධාතුව. මනෝ විඥාන ධාතුවට පුළුවන් අනික් චෛතසික නාම ධර්ම අරමුණු කරන්න. ඒ වගේම රූප ධර්ම අරමුණු කරන්න. අපි බලමු චක්කු විඥාන චිත්ත වීතියකදී බැලුවොත් චක්කු විඥානයේ සම්පටිච්ඡන වලට පස්සේ එන්නේ සම්තීර්ණ සිත. සම්තීර්ණ සේ වොත්තපන සිත. වොත්තපන සිතට පස්සේ ජවන සිත. කවුද අරමුණු කරන්නේ? අර රූපලම්බනයමයි. ඒකින්ද තමයි මේ සිත් අනාලම්බනා ලම්බන විය හැකි. ඒ වගේම නිර්වාණය අරමුණු කරන්නත් පුළුවන්. ධම්ම ධාතුව සාලම්බනා ලම්බන විය හැකි, අනාලම්බනා ලම්බන විය හැකි. අනාලම්බන විය හැකි. ධම්ම ධාතුවේ තියෙන නාම චෛතසික ධම්ම සාලම්බනා ලම්බනයි, සුකුම රූප අනාලම්බනා ලම්බනයි, සුකුම රූපයි නිර්වාණයි අනාලම්බනයි. එතකොට අනාලම්බනා ලම්බන විය හැකි කියන්නේ රූප ධර්ම අරමුණු කරන චෛතසික ස්වභාවය. නැත්තම් නිර්වාණය අරමුණු කරන චෛතසික ස්වභාවය. මේක හරි සියුම්. මේක දැක්කහම තේරෙනවා මොනවද මේ කියන්නේ කියලා. ඊළඟට බලන්න නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය අනාලම්බනය. ඒක පැහැදිලි. නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය අනාලම්බනා ලම්බනයෝය. බලන්න ඒක පැහැදිලිව දීලා තියෙන හැටි. මාර්ග සත්‍ය වෙන කොහෙද අරමුණු කරන්නේ? මාර්ග සත්‍ය අරමුණු කරන්නේ නිර්වාණයමයි. මාර්ග සත්‍ය කියන්නේ මාර්ගාංග 8 අරමුණු කරන්නේ නිර්වාණයමයි. වෙන කිසිම දෙයක් අරමුණු කරන්නේ නැහැ. අපි දන්නවා චිත්ත වීතියේ මාර්ග චිත්ත වීතියේදී ගෝත්‍ර භූ වලට ගෝත්‍ර භූ එක අරමුණු කරන්නේත් නිර්වාණය. ගෝත්‍ර භූ වලට පස්සේ එන මාර්ගසිත අරමුණු කරන්නේ නිර්වාණයමයි. ඒකින්ද තමයි නිරෝධ සත්‍ය අනාලම්බනය, මාර්ග සත්‍ය අනාලම්බනා ලම්බනය.
හරි පැහැදිලිව කියනවා. සමුදය සත්‍ය සාලම්බනය. සාලම්බනා ලම්බන විය හැකි. අනාලම්බනා ලම්බන විය හැකි. මොකද මේ? ඇයි එහෙම කියන්නේ සමුදය සත්‍ය? සමුදය සත්‍ය මේ සාලම්බනා ලම්බන චෛතසික ධර්මات අරමුණු කරනවා. මේ අනාලම්බනා ලම්බන මේ අනාලම්බනා ලම්බන කියන්නේ මෙතන කවුද? මෙතන නිර්වාණය වෙන්න බෑනේ. මෙතන අනාලම්බන ධර්මේ නිර්වාණය නෙවෙයි. රූප ධර්ම. රූප ධර්ම. රූප ධර්ම දැකලා කෙලෙස් උපදින ආකාරය. නාම ධර්ම දැකලා කෙලෙස් උපදින ආකාරය. හරි. දුක්ඛ සත්‍ය සාලම්බන විය හැක. සාලම්බනා ලම්බන විය හැක. අනාලම්බනා ලම්බන විය හැක. අනාලම්බනා විය හැක. අනාලම්බන කියන්නේ මේ රූප. මේ අනික් චෛතසික ධර්ම රූප ධර්ම අරමුණු කරන අවස්ථාව එකක්, රූප ධර්ම නාම ධර්ම අරමුණු කරන අවස්ථාව අනික. මම හිතන්නේ පැහැදිලි ඇති නේද? මේක ගැඹුරුයි. මේක සියල්ල අවබෝධ නුනායි කියලා හිතාමාරු කරගන්න එපා. මේක නැවත නැවත බලන්න, නැවත නැවත දකින්නකොට අපිත් නැවත මේක දකින්නකොට අලුත් දෙයක් දකින්න පුළුවන්. ඊළඟට බලන්න මේ ආකාරයෙන් අපි මේ විභාග කරේ නෑ. විභාගයේ පන්තිවල නම් කරන්නේ නෑ. මෙහෙම කරන්න බෑ. කරන්න බැරි. මේක ඒ තරම සූක්ෂමයි. මේක අපිට මේ ඔන්ලයින් වලදී පුළුවන් කෙලින්ම ඒක පෙන්වන්න පුළුවන් ඔයාලට දකින්න. එතකොට ඔන්ලයින් ක්‍රමේ තියෙන වාසිය ඒකයි. තනි තනි පුජ්‍යලයට කියලා දෙනවා වගේ පේනවා. ඒ හේතුව නිසා මේ වගේ එකක් අපිට කරන්න පුළුවන්. ඉන්ද්‍රියෝ සද්දෙනෙක් අනාලම්බනයෝය. පැහැදිලි නේද ඒක? ඒ කියන්නේ රූප පරමාර්ථ ඉන්ද්‍රියෝ 7 දෙනා. ඉන්ද්‍රියෝ 5 දෙනෙක් අනාලම්බනාලම්බනයෝය. ඉන්ද්‍රියෝ 5 දෙනෙක්. 5 දෙනෙක් අනාලම්බනාලම්බනයෝය. කවුරු හරි මයික් එක ඔන් කරලා කියලා මයික් එක ඔෆ් කරගන්නකො. වේදනා සම්ප්‍රයුක්ත ඉන්ද්‍රිය 5 දෙනා අනාලම්බනා ලම්බනයෝය. මේ ඉන්ද්‍රියෝ 5 දෙනෙක්. අනඤ්‍යතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවින්ද්‍රිය කියන තුන ඇතුළත් වෙනවා. තුන හරි. තවත් දෙන්නෙක් ඕන. 5 දෙනෙක්. අඤ්ඤේන්ද්‍රයයි මනේන්ද්‍රයයි. සුඛේන්ද්‍රියයි දුක්ඛේන්ද්‍රියයි. හරි. සුඛේන්ද්‍රයයි දුක්ඛේන්ද්‍රයයි. මෙතන ඉස්සලා කියපු එනෝනා කිව්වේ ලෝකෝත්තර ඉන්ද්‍රිය 3 දෙනා. ලෝකෝත්තර ඉන්ද්‍රිය 3 දෙනා අරමුණු කරන්නේ නිවනමයි. ඔන්න නිවන අරමුණු කරන 3 දෙනයි. තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න අරමුණු කරන්නේ රූපමයි. කවුද? සුඛේන්ද්‍රයයි දුක්ඛේන්ද්‍රයයි. ඒ අරමුණු කරන්නේ මොකද්ද? පොට්ටබ්බ රූපය. පොට්ටබ්බ රූපය අරින්න අරමුණු කරන එකක් තියනද සුඛේන්ද්‍රය දුක්ඛේන්ද්‍රය? නෑනේ. පොට්ටබ්බ රූපයෙන් හින්දාමයි සුඛේන්ද්‍රය දුක්ඛේන්ද්‍රය හම්බෙන්නේ. එතකොට ඔන්න 5 දෙනෙක් අපි ඒක ඔන්න තේරුම් ගත්තා. 5 දෙනා. ඉන්ද්‍රියෝ 9 දෙනෙක් සාලම්බනා ලම්බන විය හැති, අනාලම්බනා ලම්බන විය හැති. 9 දෙනෙක්. ජීවිතේන්ද්‍රය හැර ඉතිරි ධර්ම සියල්ලම. ජීවිතේන්ද්‍රය සාලම්බනා ලම්බන විය හැති, අනාලම්බනා ලම්බන විය හැකි. අනාලම්බන විය හැකි. ඒක කාට හරි තේරුම් කරන්න පුළුවන්ද? අන්තිම ඡේද දෙක. සද්ධාදී ඉන්ද්‍රිය 5 දෙනයි, වේදනා ඉන්ද්‍රිය 3 දෙනයි. ඒතර ඔව්. එතකොට හරි. එතකොට මෙතන සද්ධාදී 5 දෙනයි, වේදනාවේ තියෙනවා සෝමනසේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, දෝමනසේන්ද්‍රිය, නසේන්ද්‍රිය. සාලම්බන ලම්බන විය හැකි, අනාලම්බන ලම්බන විය හැකි. හරි. එතකොට ජීවිතේන්ද්‍රිය නාම ධර්ම අරමුණු කරනවා. ජීවිතේන්ද්‍රිය නාම ඉන්ද්‍රිය, නාම ජීවිතේන්ද්‍රිය සාලම්බන ලම්බන විය හැකි, අනාලම්බන ලම්බන විය හැකි. එතකොට රූප ජීවිතේන්ද්‍රිය කෙරීම අනාලම්බනයි කියලා විස්තර කරනවා. හරි පැහැදිලි නේ? ඒක අපිට මේක සූක්ෂමව විග්‍රහ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේක තුලට වැස ගන්න පුළුවන් ක්‍රමයක්. ඊළඟට කියනවා නව හේතුහු සාලම්බනා ලම්බන විය හැති, අනාලම්බනා ලම්බන විය හැක. ඒක නම් අමාරු නෑනේ පැහැදිලි කරන්න. නව හේතුහු හේතු 9 දෙනාටම සාලම්බනා ලම්බන. ඒ කියන්නේ නාම ධර්ම අරමුණු කරන්නත් පුළුවන්. නාම ධර්ම නොවන
රූප ධර්ම සහ නිවන අරමුණු කරන්නත් පුළුවන් කියලා කියනවා. හේතුහු 9 දෙනෙක් ඉන්නවා. කුසල හේතු 3යි, අකුසල හේතු 3යි, අව්‍යාකෘත හේතු 3යි. මේ 9 දෙනා ගැන තමයි කතා කරන්නේ. උත්සාහ කරලා බලන්න කවුරු හරි. අතන අව්‍යාකෘත හේතු අව්‍යාකෘත හේතු නිසා සාලම්පන රූප ධර්ම දැන් රූප ධර්ම අරමුණු කරන හේතු තියනවාද? හේතු කොහොමද රූප ධර්ම අරමුණු කරන්නේ? සමාවෙන්දස අව්‍යාකත හේතු ප්‍රත්‍යවේක්ෂ ඥානවලදී නිර්වාණය අරමුණු කරන හින්දා අනාරම්මන හරියටම හරි. නිර්වාණය අරමුණු කරන අවස්ථාවේ අනාලම්බන ලම්බන විය හැකියි. එතකොට ප්‍රත්‍යවේක්ෂා ජවන ආකාරයෙන් නිවන අරමුණු කරන අපිට නිවනම අරමුණු කරගෙන ඔන්න කෙලින්ම කියන්න පුළුවන්, මෙතන පැහැදිලිව කියන්න පුළුවන් මාර්ගසිත නිවන අරමුණු කරනවා. අපිට ඒ ක්‍රමයට මාර්ගසිත නිවන අරමුණු කරනවා නම් මාර්ගසිතේ දෙන්නා වූ ඒ හේතු තුන නිවනමයි අරමුණු කරන්නේ. හරි පැහැදිලි. ඵලසිත ඵල සමාපත්තියේදී මොකද වෙන්නේ? නිවනම අරමුණු කරගෙන ඵල සමාපatti චිත්ත විද්‍යාවක් කරනවා. ඒ වෙලාවේ ඒ සිතේ දෙන්නා වූ අව්‍යාකෘත හේතු තුන නිවන අරමුණු කරන ස්වභාවය අපිට පෙන්වන්න පුළුවන්. එතකොට අනාලම්බනා ලම්බන ස්වභාවය අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට හේතු 9 සාලම්බනා ලම්බන වෙන්න පුළුවන්. ඒක අපිට අමාරු නෑ තේරුම් කරන්න අමාරු නෑනේ. හේතු 9ටම සාලම්බනා ලම්බන අරමුණු ගන්නා දෙයක් අරමුණු කරන ස්වභාවය. අකුසල හේතු 3ට හරි මෙතන නව හේතු සාලම්බනා ලම්බන වේ හැකි අනාලම්බනා ලම්බන නව හේතු මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ හේතු 3ක් අකුසල හේතු 3 දෙනා ගැන දැන් කතා කරන්න තියෙන්නේ. නව හේතු උන්ටම කියලා තියෙනවා සාලම්බනා ලම්බනයි අනාලම්බනා ලම්බනයි. අකුසල සිත්වලදී රූප අරමුණු කරොත් ඒක අනාලම්බන සමාවෙන්න සර් ඒ පැහැදිලි කිරීම ඇහුනේ නෑ. ඒක රෙකෝඩින් එකට යන්නේ නැති නිසා තවසරයක් අපි ගැන අනුකම්පාවෙන් පැහැදිලි කරනවා. ඔව් ශ්‍රීමති මහත්මිය නව හේතුහු සාලම්බනා ලම්බන විහෙති. එතකොට නව හේතුම එක ගොඩට අරගෙන තියෙනවා. ඒ කියන්නේ කුසල හේතු 3යි, අකුසල හේතු 3යි, අව්‍යාකත හේතු 3යි. මේ නව හේතුම සාලම්බනා ලම්බන වෙන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණු ගන්නා දෙයක් අරමුණු කරන ස්වභාවයෙන් ඉන්න පුළුවන්. ඒක අපිට හොඳට පැහැදිලි. අරමුණු ගන්නා කියන්නේ චිත්තචෛතසික අරමුණු කරනවා හේතු 9ම. ඒකේ ගැටලුවක්ම නැහැ. චිත්තචෛතසික අරමුණු කරගෙන චිත්තචෛතසික ඉපදීමේ ස්වභාවය පැහැදිලි කරන්න පුළුවන්. ඒක අමාරු නෑ තේරුමට. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අනාලම්බනා ලම්බන විය හැකි. දැන් මේ හේතු 9ම අනාලම්බනා ලම්බන විය හැකි කියලා කියනවා. එතකොට අපිට කුසල හේතු 3ට ප්‍රශ්නයක් නෑ. කුසල හේතු 3 මාර්ගසිතේදී යෙදෙනකොට මාර්ගසිත නිවනම අරමුණු කරගෙන මාර්ගසිතේ ඉපදුනොත් ඒ කුසල හේතු 3 නිවන නොමැති අනාලම්බනා ධර්මය අරමුණු කරගෙන ඔන්න ඉපදුනා. එතකොට අනාලම්බනා ලම්බන විය හැකි කියන එක පැහැදිලි. ඵලසිතට මොකද වෙන්නේ? ඵල සමාපත්තියෙන් ඉන්නකොට නිවනම අරමුණු කරගෙන ඵල සමාපatti චිත්ත වීතියක් යනවා. ඵලසිතේ දෙන්නා වූ ඒ අව්‍යාකත හේතු තුන ඔන්න නිවනම අරමුණු කරගෙන ඉපදුනා. එතකොට අනාලම්බනා ලම්බනයි. අපි මේ ලේසි තැනකින් පටන් ගත්තේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අකුසල හේතු 3 දෙනා අනාලම්බනා ලම්බන වෙන්නේ කොහොමද? අර මහත්මයෙක් කිව්වා අකුසල රූප ධර්මයක් අරමුණු කරගෙන අකුසල සිතක් උපදින ආකාරය. කය ගන්නවා සුභ වශයෙන්. කය ගන්නවා ආත්ම වශයෙන්. කය ගන්නවා සැප වශයෙන්. දුක් ඇති තැන සැප වශයෙන්. එතකොට අකුසල ධර්මයක් අරමුණු වෙන්නේ අකුසල ධර්මයක් උපදින්නේ රූප ධර්මයක් අරමුණු කරගෙන. ඔන්න අපි ඒක එක
ක්‍රමයකට කියන්න පුළුවන්. මම මේක කතා කරේ තවත් කෙනෙකුට මේක අදහසක ඔයාලට කියන්න පුළුවන්ද කියලා. අකුසල හේතු තුන් දෙනා තමයි ගැටලු තියෙන තැන. ඇයි ජවන් චිත්ත වීතියක් ගන්නකෝ. චක්කු ද්වාරික ජවන චිත්ත වීතියක් ගන්නවා. ඒ චිත්ත වීතියේ ජවන උපදින්නේ අකුසල ජවන. ජවන උපදින්නේ මොනවා අරමුණු කරගෙනද? චක්කු ද්වාරික චිත්ත වීතියක් නම් අරමුණ කියන්නේ රූප ධර්මයක්. රූපය ගන්නවා ආස්වාදනය කරන රූපය අභිනන්දනය කරන චිත්ත වීතියක්. රූපය ගැන ඇලුම් කරන චිත්ත වීතියක්. ඒ ජවන් අකුසලයේ වලට අරමුණ අර රූප ධර්මය. ඔන්න අපිට ඒක පැහැදිලි කරන්න පුළුවන්. අපි ක්‍රම දෙකකට පැහැදිලි කරන්න පුළුවන්. මම ලේසි පැත්තේ ගත්තේ කුසල පැත්තට. කුසලයකටත් ඒ චිත්ත වීතියෙන් පාවිච්චි කරන්න පුළුවන්. කුසල ජවන්න නැති වුණා. ඒ කුසල ජවනය හැදුනේ කොහොමද? රූප ධර්මයක් හේතුවෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගත්තා කුසල ජවනයක් ඉපදුනා. වර්ණ රූපය අරමුණු කරගෙන කුසල ජවනයක් ඉපදුනා. ඔන්න අපිට එතකොට පුළුවන් අනාලම්බනා ලම්බන ස්වභාවය කුසල හේතු තුන් දෙනාට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම අව්‍යකත හේතු තුන් දෙනාට විස්තර කරන්න පුළුවන්. ක්‍රියා ජවන උපදුනා චිත්ත වීතියේ. අරමුණ රූප වර්ණ රූපයක්. එතකොට වර්ණ රූපය අරමුණු කරගෙන ක්‍රියා ජවන් ඉපදුනා. ඉතින් ඒක අව්‍යාකත හේතු උපදිනවා එතන. ඒක පැහැදිලිද? තවත් උදාහරණයක් දෙන්න පුළුවන්ද කාට හරි? කසින අරමුණක් කරගෙන කුසල ජවන් ඇති වෙන එකක. එතකොට ඒකත් රූපයක්. රහතුන් වහන්සේ කෙනෙකුට ක්‍රියා ජවනයක් ඉපදුනා. හරි. ඔතන අකුසලයේ තමයි අකුසල එකට හරි තේරුම් අරගෙන අර අයෝනිසෝ මනසිකාරයෙන් ගත්ත රූපාරම්මණයක් නිසා ලෝභයක් ඉපදුනා, පටිකයක් උපදුනා. ඒ ආකාරයට පෙන්වන්න. දැන් බලන්න කබලින්කාර ආහාරය අනාලම්බණය. තුන් ආහාරය සාලම්බණය ඔය අනාලම්බණය. ඒක ගැටලුවක් නැහැ නේ. තුන් ආහාරය කියන්නේ අනික් නාම ආහාර තුන. ස්පර්ශෝ සදෙන අනාලම්බණය ඔය. අනාලම්බන ලම්බණය ඔය. මේ ස්පර්ශෝ සදෙන දැන් බලන්න මේක පැහැදිලි කරලා තියෙනවා 6 දෙනාක්. ඒ කියන්නේ චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, මනෝද ධාතු සම්පස්සේ. අනාලම්බන ලම්බණය ඔය. ඒ කියන්නේ රූප ධර්මමයි අරමුණු කරන්නේ. හරිනේ? මනෝ විඤ්ඤාණ ධාතු ස්පංශය සාලම්බන ලම්බන වියක අනාලම්බන. ඒක තේරුණා නේද? ඒ වගේම වේදනාව 6 දෙනා, සංඥාව 6 දෙනා, චේතනාව 7 දෙනා, චිත්තය 6 දෙනාම මේ විදිහට විස්තර කරන්න පුළුවන් අර ස්පර්ශයේ විදිහටම. මේ පරිච්ඡේදය ඉවර කළා අපි ඉවර කරමු. මේකේ අන්තිම 9 වෙනි එක. මේකත් සාමාන්‍යයෙන් අපි ස්පර්ශ කරන්නේ නැහැ මේ ධර්මයේ. මේක අමාරුයි බලන්න. පංචස්කන්ධය අතරින් දෘෂ්ටියෝ කීයද, ශ්‍රුතයෝ කීයද, මුතයෝ කීයද, විඤ්ඤාතයෝ කීයද කියලා හතරකට බෙදනවා. දැන් මේ හතර බෙදීම ක්‍රමය ඇසින් දැකීමේ ස්වභාවය, කනින් ඇසීමේ ස්වභාවය, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ස්පර්ශ කොට දැනගත හැක්කා. ඒ කියන්නේ ඒකට කියන්නේ මුත ස්වභාවය, විඤ්ඤාත ස්වභාවය. මේ හතරට බෙදලා දැන් එකිනෙක ධර්ම 12ම එකිනෙක විස්තර කරනවා. රූපස්කන්ධයේ දෘෂ්ට විය හැක, දැකිය හැක, ශ්‍රුත විය හැක, මුත විය හැක, විඤ්ඤාත විය හැක, දෘෂ්ට විය නොහැකි. ශ්‍රුත නොවිය හැක, මුත නොවිය හැක. මොකද්ද මේක විස්තර කරන්න පුළුවන්ද කාට හරි? රූපස්කන්ධය ඔන්න ඔය ආකාරයට. මේ අපි දන්න ධර්ම රූපස්කන්ධය සුක්ම රූප ටික මුත පෙන්නේ නෑ. අර හරිය දුෂ්ට වෙනවා, ශ්‍රුත වෙනවා. මේ සුක්ම රූප ටික මුත වෙනවා. සමා වෙනස ඇහෙන්නේ නෑ. කියන්න බලන්න. මං කිව්වේ නෑ. කවුරු හරි තවත් අදහසක් කියන්න පුළුවන්ද? වර්ණ රූපයේ දෘෂ්ටි වෙන්නේ. අනිත් නේද? ඒ ශබ්ද රූපය සුත වෙන්නේ. ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය
මුත වෙන්නේ. ඒ රූප සියල්ලම විඤ්ඤාත වෙනවද සර්? ඒක ගැන මට පොඩ්ඩක් පැහැදිලි විඤ්ඤාත වෙනවා. හරි. විඤ්ඤාත වෙනවා. එතකොට දෘෂ්ට නොවිය හැක, සුත නොවිය හැක, මුත නොවිය හැකි කියලාත් අවසරයක් කියනවා. සර් මම නම් හිතන්නේ දැන් දෘෂ්ටියට එන එක ශ්‍රුත නොවිය හැක. ශ්‍රුත શબ્දයක් වගේ එන එකක් දෘෂ්ටි නොවිය හැක. අන්න ඒ වගේ අර්ථයක්. අන්න සුකුම හරි. රූප ටික සර්. ඒකයි ඇත්තටම දෘෂ්ට වෙන එක හැර ඉතිරි ටික දෘෂ්ට නොවිය හැක. ඊළඟට සුත වෙන එක හැර අනිත් ටික ඔක්කොම සුත නොවිය හැක. මුත ඒ විදිහටමයි විඤ්ඤාත නොවිය හැක. සර් එතනදී සුකුම රූප සම්බන්ධයෙන් සුකුම රූප සම්බන්ධයෙන් තමයි මෙතන ගන්න විඤ්ඤාත විය හැකි විඤ්ඤාත නොවිය හැකි කියලා දෙකට කපන. විඤ්ඤාත කියන්නේ අනික නාම ධර්ම ස්වභාවය. මේ කාරණේ බලලා නැවත තේරුම් ගන්න ඕන කාරණයක්. මෙතන විඤ්ඤාත විය හැක විඤ්ඤාත නොවිය හැක කියලාත් කියනවා. විඤ්ඤාත වෙන්නත් පුළුවන් විඤ්ඤාත නොවෙන්නත් පුළුවන් කියලා. මේ රූපස්කන්ධය තුළ තියෙනවා වර්ණ රූපේ, ශ්‍රුත රූපේ, ළඟට මුත රූප තුනයි. ඊට පස්සේ ඒකටවත් අයිති නැති නාම ධර්ම රූපස්කන්ධය ගැන කතා කරන්නේ. රූපස්කන්ධය කතා කරන්නේ ඉතිරි සුකුම රූප ටිකයි. එතකොට විඤ්ඤාත විය හැක විඤ්ඤාණයෙන් දැනගත හැකි කොටසකුත් තියෙනවා. විඤ්ඤාණයෙන් නොදැනගත හැකි කොටසකුත් තියෙනවා. විඤ්ඤාත නොවිය කියලා කියන්නේ ඒ කොටසට. එතකොට මෙන්න මේ ස්වභාවය අයිසරයක් කියනවා වේදනා දෘෂ්ට නොවේති, ශ්‍රුත නොවේති, මුත නොවේති විඤ්ඤාතයෝය. මේ විඤ්ඤාත ස්වභාවයෙන් තියෙන ටික එතකොට දෘෂ්ට වෙන්නෙත් නැහැ. වේදනාදී සතර ශ්‍රුත වෙන්නෙත් නැහැ, මුත වෙන්නෙත් නැහැ. සියල්ලම විඤ්ඤාණයෙන්ම දැනගත යුතු ස්වභාවය තමයි මෙතන පැහැදිලි කරන්නේ. අපි මේක තියෙනවා තව ගොඩක් බලමු. ටිකක් වෙලා ගියානේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ විදිහට ගිහලා මේක බලාගෙන එන්නේ ඊළඟ දවසේ අපි දැන් අපිට දැන් මේ විදිහට ගිහිල්ලා ඊළඟට වර්ණ රූපයට යනවා, ධාතුවට යනවා, සත්‍ය යනවා, ඉන්ද්‍රිය යනවා. මේ විදිහට ගිහිල්ලා එතන ඉඳන් යන්නේ මේ ත්‍රික වලට දාලා එක ත්‍රිකේන්ද්‍රකය අපි කියන්නේ පඤ්ඤපුච්චකේ ආකාරයෙන් මේ ධර්ම 12ම පඤ්ඤපුච්චකයට යොදලා විභාග කරනවා. අපි මේකේ ඉතිරි කොටසයි මේ ටිකයි කළා. ඊට පස්සේ විභංගයේ ඔයාලට යම්කිසි ගැටලු ස්ථාන තියෙනවා නම් ගැටලු ස්ථාන ගැන විභංග තියෙන අපේ ස්කයිප් එකට අවශ්‍යතාවයක් දැම්මොත් ඒක අපිට කතා කරන්න පුළුවන්. නැත්නම් පරණ ප්‍රශ්න පත්‍ර වලින් ඒ විභංගයට අදාළ ප්‍රශ්න එකක් නැත්නම් දෙකක් වැඩිපුරම කතා කරලා ඒ හැම විභංගය ගැනම සාරාංශව පුනරීක්ෂණයක් විදිහට කරමු. හැබැයි ගැඹුරින් කරනක තමන් පාඩම් කරගන්න ඕනේ. ස්කන්ධ විභංගයෙන් අපි ප්‍රශ්නයක් නැත්නම් දෙකක්, ආයතන විභංගයෙන් ප්‍රශ්නයක්, ඒ විදිහට කරගෙන යමු. එවනම් අද දවසට අපි නවත්තමුද? ටිකක් දීර්ඝ පැය කමාරක් ගියානේ. මේකේ ඉතිරි කොටසත් බලා ගන්න. එතකොට තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් අපි ඒකත් සාකච්ඡා කරමු. එහෙම හොඳයි නේද මේ ශ්‍රීමති මහත්මිය? ඔව් එහෙමයි සර්. දැන් එකමාරකටත් වැඩි ඔබතුමා දිගටම කතා කරා. බොහොම පිං. ඔව් මටත් මාන්සි. ඔව් දැන් දෙවියන්ට පින් දෙනවද කවුරු හරි? හොඳයි සර් මම පින් දෙන්නම් සර්. ගොඩාක් මාස පැය එකමාර දෙකකට ආසන්න ප්‍රමාණයක් දිගටම කතා කළා. කායික වේශ මන්දක් අපි කොහොම ඒවට කෘතඥ වෙන්නද කියලා සර්. අපි ප්‍රථමයෙන්ම දෙවියන්ට පින් දෙමු, ඥාතින්ට පින් දෙලා පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාට භූමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටාට භූමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටාට භූමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදම්මේ ඥාතීනාං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතීනාං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි සමාව අයදමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡං කම්මේ බන්තේ බුරිකඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡං කම්මේ ධම්ම සම්තිත්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර. ඉමාය ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය බුද්ධං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය සංඝං පූජේමි. අජ්ජා ඉමාය ප්‍රතිපත්තිය ජාජ්ජරා මරණා පරිමුඤ්ඤස්සාමි. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍ය වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍ය වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍ය වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. අපි ප්‍රථමයෙන් මේ ධර්ම සාකච්ඡාව ධම්මණ්ඩේ සංවිධානය කරපු ප ဋ ාණ සභාවේ කරු අනුශාසක නම කියන අවසරයි මේ සුබු ස්වාමීන් වහන්සේට අපි ප්‍රථමයෙන් පුණ්‍යානුමෝදන් කරන මේ වගේ ධම්ම කතිකාවක් කරන අවස්ථාවක් ලබා දීන ඒ වගේම ප ဋ ාණ ධර්ම සභාවේ සභාපතිතුමා ඇතුළේ නිධානි මණ්ඩලයටත් අපි පුණ්‍යානුමෝදන් කරන්න ඕනේ. මේ අපි දේශකයේ වශයෙන් ලබාගත් කුසලයක් අපි ධර්මයේ ඇසීමෙන් ලබාගත් කුසලයක් අපි මේ අනන්ත සංසාරේ ලබාගත් සියලු කුසල අපේ සියලු දෙනාට අනුමෝදන් කරමු. ඒ වගේම මේ ධර්ම මණ්ඩපයේ පැමිණි අපිට මේ ධර්මයේ කියන සර්ට මන්ද අපි කොහොම කෘතඥ වෙන්නද කියලා විශාල වෙහෙසක් ගන්නවා. අපිට මේ ධර්මය අපි යමක් නැවතත් ඇසුවත් කිසිම අමාරුවක් නැතුව නැවත ඒ ධර්මත අපිට විසදා දෙනවා. අපි ගොඩක් පින් දෙනවා සර්ට මේ සසර ගමන මේ සසරෝගේ කෙටි කරගන්න මෙය සර්ට ප්‍රඥා පාරමිතා වේවා සියලු පාරමිතා සම්පූර්ණ කිරීමටම මේ කෘතව්‍යය ඉවහල් වේවා. ඒ වගේම විද්‍යාරත්න මහත්මියට ඒ දරුපෞල් සියලු දෙනාට ඒගොල්ලෝ ගොඩක් කැපකිරීමක් කරනවා මේ වගේ දෙයකට සර් නියෝජනය කරනවා. විශාල කුසලයක් ඒ සියලු කුසල් ওই සියලු දෙනාටම අනුමෝදන් කරනවා. ඒ වගේම මේ හැම කටයුත්තෙම ආරම්භය වශයෙන් කර බ්‍රූනෝ මහත්තයාට ජයන්ත රත්නායක මහත්තයාට මේ සියලු දෙනා සංරක්ෂණය කළ බෙදා දෙන ලක්ෂ්ම මහත්මියට ශ්‍රීමති මහත්මියට ඒගොල්ලෝ ලොකු සේවයක් කරනවා. ඒ සියලු දෙනාට එක වගේම ඔවුන්ගේ භව ගමනේදී මේ විශේෂ උපකාරක කුසලයක් වේවා පව ගමනේ නිමා කරන්න මේ කුසල්ම හේතු වේවා වාසනාව කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මයේ සවඳුන අපි සියලු දෙනාට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයටම මේ සියලුම කුසල ඉවහල් වේවා කියලා පතමින් මම නිහඬ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි. ගොඩක් පින් ඔබතුමියට. තෙරුවන් සරණයි ඔබතුමියට මේ සියලු කුසල් එසේම අනුමෝදන් වේවා. මේ සියලු කුසල් බලෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ධර්මය යම් සාදු සාදු. තෙරුවන් සරණයි. ඇතුළු සියලු උතුම් ධර්මයේ සුවසේම අවබෝධ වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මාටත් පටන් ධර්ම සභාවේ තෙරුවන් සරණයි.